දුවේ පුතේ ඉටි අපි YouTube නාලිකාවේ වීඩියෝ පාඩම් මාලාවේ ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳ පැවැත්වෙන වීඩියෝ පාඩම් මාලාවේ පස්වන වීඩියෝ වසමක තමයි අද ඔබ එකතු වෙන්නේ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සරල ගොඩනැගිලි සැලැස්මක් සඳහා එම ගොඩනැගිල්ල යටි හැටුම එහෙම නැත්නම් යටි තැනිල්ලේ ඉදිකිරීම වැඩාංග සඳහා අවශ්‍ය මිනුම් ප්‍රමාණයන් ගණනය කිරීම සම්බන්ධව. අපි බලමු මුලින්ම කොහොමද අපි මේ කාර්යය ආරම්භ කරන්න කියලා. මේ ප්‍රමාණ සමීක්ෂණයේදී අපි සම්මත ක්‍රමවේදයකට අනුව තමයි මේ මිනුම් ලබා ගැනීම සිදු කරන්නේ. ඔබ දන්නවා අපි මේ මිනුම් ලබා ගැනීම සිදු කළ යුත්තේ SLS 573 1999 කියන සම්මත මිනුම් ක්‍රමයට අනුව. එතකොට අපි මුලින්ම ගත්තොත් එහෙම අපිට දීලා තියෙන ගොඩනැගිලි සැලැස්මක්. ඒ සැලැස්මේ විශේෂ කරුණු කිහිපයක් මෙහි සඳහන් කරලා දිනවා. වැඩබිම තුල විස්කම්බයේ මිලිමීටර් 350 750 සහ මිලිමීටර් 250ක් වූ ගස් තුනක් ගලවා ඉවත් කිරීමට තියෙනවා කියලා තියෙනවා. ඒ වගේම භූමියේ භූගත ජල මට්ටම පොළොව මට්ටමට මිලිමීටර් 250ක් පහළින් තිබෙන බව සඳහන් කරනවා. ඒ කියන්නේ මිලිමීටර් 250ට වඩා පහළ කැණීමක් කළොත් එම අත්තිවාරම තුලට හෝ ඒ කැණීම සිදු කරපු වල තුලට ජලය එකතු වීම සිද්ධ වෙනවා. මොකද භූගත ජල මට්ටම ඉහළ තිබෙන පහළ අගයක් ගන්නා නිසා. එහෙම නැත්නම් භූගත ජල මට්ටම පොළව ආසන්නයේ පවතින නිසා. ඒ වගේම ගොඩනැගිලි සීමාව තුල මතු පිට පස් ස්තරය මිලිමීටර් 150ක් ඝනකමට හාරා ඉවත් කරන්න ඕන බව සඳහන් කරලා තියෙනවා. යටි තැනිල්ල අපි කියනවා සබ් ස්ට්‍රක්චර් කියලා. සබ් ස්ට්‍රක්චර් එකේ සියලුම වැඩාංග සඳහා මිනුම් ලබා ගන්න කියනවා. නමුත් අපිට විභාගෙදී මෙහි වැඩාංග කීපයක් සඳහා තමයි අපට මිනුම් ගන්න ලැබෙන්නේ. යටි තැනිල්ල සහ උඩු හැටුම කියන කොටස් දෙකටම අදාළ මිනුම් වලින් කීපයක් තමයි අපට විභාගෙදී ලබා ගන්නට වෙන්නේ. නමුත් අපි මේ වීඩියෝවේදී සාකච්ඡා කරන්න ආරම්භ කරනවා යටි තැනිල්ලේ සියලුම වැඩාංග සඳහා මිනුම් ලබා ගන්න ආකාරය පිළිබඳව. ඒ ඇසුරින් යටි තැනිල්ල සඳහා උද්දෘත පත්‍රයක් සකසා ඇබ්ස්ට්‍රැක්ට් ෂීට් එක හදලා ප්‍රමාණ බිල් පත්‍රයේද පිළිල කරන්න කියලා කියනවා. නැත්නම් QS වල අන්තිම පාර්ට් එක වෙන්නේ BOQ එක හදන එක. එතන BOQ එක හදලා හැදීම දක්වා සියලු වැඩ ටික අපි යටි තැනිල්ලට අදාළව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. තව පාඩම් කීපයකින් අපිට ඒ දක්වා ගමන් කරන්න පුළුවන් වෙයි. ඊළඟට උඩු තැනිල්ලේ ප්‍රධාන වැඩාංග සඳහා මිනුම් ලබා ගන්න කියලා තියෙනවා. එතකොට උඩු තැනිල්ල අපි පසුවට කතා කරමු. අපි මූලික වශයෙන් යටි හැටුමේ සියලුම වැඩාංග සඳහා මිනුම් ලබා ගැනීම අද ආරම්භ කරමු. එතකොට අපිට දීලා තියෙන සැලැස්ම ඔබට දැන් තිරේ දිස්සෙනවා. ඔබට පේනවා මේක කාමර දෙකකින් සමන්විත කුඩා සැලැස්මක්. එතකොට මේ සැලැස්මේ ඇතුළීම සඳහා දොරක් තියෙනවා. ඒ වගේම පිටවීම සඳහා දොරක් සහ අභ්‍යන්තර කාමර අතර යෑමට දොරක් තියෙනවා. ඊට අමතරව බිත්ති පළල මිලිමීටර් 225ක් බව දීලා තියෙනවා. මිලිමීටර් 225ක් බව සඳහන් වෙනවා. ඒ වගේම ගොඩනැගිල්ලේ පිටත අගුව මිලිමීටර් 900ක් බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙහි කාමරවල දිග සහ පළල අපිට සඳහන් කරලා තියෙනවා. එනවා අපිට පුළුවන් මේ සැලැස්මට අදාළව මිනුම් ලබා ගැනීම ආරම්භ කරන්න. සාමාන්‍ය අපි මේ ගොඩනැගිල්ලක අත්තිවාරමේ උඩ මට්ටම එහෙම නැත්නම් DPC මට්ටම සහ ගෙබිම කොන්ක්‍රීට් කිරීම දක්වා තියෙන වැඩාංග යටි හැටුම එහෙම නැත්නම් යටි තැනිල්ල හැටියට හඳුන්වනවා. යටි හැටුම එහෙම නැත්නම් යටි තැනිල්ල විදියට හඳුන්වනවා. ඒ වගේම ගොඩනැගිල්ලේ DPC මට්ටම සහ ගෙබිම් මට්ටමින් ඉහළට සිදු කරන ඉදිකිරීම අපි හඳුන්වනවා උඩු හැටුම කියලා. එහෙම නැත්නම් සුපර් ස්ට්‍රක්චර් එක කියලා කියනවා. උඩු හැටුම කියලා හඳුන්වනවා. තවත් නමක් තමයි මේකට යටි තැනිල්ල උඩු තැනිල්ල කියලාත් අපි භාවිතා කරනවා. ඒතර අපි මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න ආරම්භ කරන්නේ යටි හැටුමට අදාළ වැඩාංග කොහොමද මිනුම් කරන්නේ කියන කාරණය. ඒතර යටි හැටුම කියලා කියන්නේ අත්තිවාරම් ඉදිකිරීම සිට ගෙබිම නිම කිරීම දක්වා තියෙන ගෙබිම කොන්ක්‍රීට් තට්ටුව දක්වා නිම කිරීමට අදාළ වැඩාංග. ඒතර මේ ප්‍රමාණ සමීක්ෂණයේදී අපි මේ වැඩාංග සඳහන් කිරීමේදී නැත්නම් මිනුම් ලබා ගැනීමේදී අපි කටයුතු කරන්න ඕනේ මේ ඉදිකිරීම් ක්‍රියාවලිය සිදු කරගෙන යන අනුපිළිවෙලින් තමයි අපි මිනුම් ලබා ගැනීම සිදු කරන්නේ. අපි ඒ සඳහා අපි මිනුම් ගැනීමට භාවිතා කරන ක්‍රමවේදය වන්නේ SLS 573 1999 සම්මත මිනුම් ක්‍රමය. ඒතර අපි මේ විදිහට අපේ TDS පත්‍රය A4 කඩදාසියක සකස් කර ගන්නවා. මේ සකස් කරන ආකාරය පිළිබඳව අපි
දෙවන වීඩියෝවෙන් ඔබ සමග සාකච්ඡා කරලා තියෙනවා. මේකට අදාළ සම්මත මිනුමක් තියෙනවා. එම මිනුමට අදාළව තමයි ඔබ TDS පත්‍රය A4 ප්‍රමාණයේ කඩදාසියක් මත ඇඳගත යුතු වන්නේ. ඒතර ඔබට පුළුවන් මේ විදිහට එක A4 කඩදාසියක් මත මේ ආකෘතිය ඇඳගෙන ඒ ඡායා පිටපත් ලබා ගන්න හෝ කොළ කීපයක් රූල් කරගනිමින් ඔබට මේ වැඩාංග ටිකට මිනුම් ලබා ගැනීම ආරම්භ කරන්න පුළුවන්. විශේෂයෙන් මේ මිනුම් ලබා ගැනීම අනිවාර්යයෙන්ම ඔබ TDS පත්‍රය මත සිදු කරලා පුරුදු වෙන්න. මොකද මේ TDS ආකෘතිය මත තමා ඔබට විභාගෙදී මෙම මිනුම් ඇතුළත් කරන්න වෙන්නේ. මිනුම් ලබා ගන්න මිනුම් ඇතුළත් කරන්න වෙන්නේ. එහිදී ඔබට ඒ ආගන්තුක කාර්යයක් නොවෙන්න ඔබ මුල සිටම මේ නිවැරදි ක්‍රමවේදයට අනුව සකස් කරගත්ත TDS පත්‍රයක් මත මෙම මිනුම් සටහන් කිරීමට කටයුතු කිරීම ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අපි මුලින්ම මේ ව්‍යාපෘතිය කුමක්ද කියන එකට අපි ව්‍යාපෘති නමක් දෙනවා. අපි කිව්වොත් සිල්ලා මහතාගේ නිවසේදී කිරීම. ඒ වගේ අපි මේක සැලසුම් අංක 1 විදියට අරගෙන දෙනවා ව්‍යාපෘතිය. ඊට අපි මිනුම් ලබා ගන්න ක්‍රමය අපි ඊළඟට සඳහන් කරන්න ඕනේ SLS 573. ඒ වගේම මිනුම් ගන්නේ කවුද කියන කෙනා සහ ගන්නේ කවුද කියන පුජ්‍යලයාගේ නම සහ මිනුම් ලබා ගැනීම සිදු කළ දිනය මෙහි සඳහන් කිරීමට අපි අවශ්‍යයි. ඒතර විභාගයේදී අපිට මේ මිනුම් ක්‍රමය සහ ව්‍යාපෘතියට අදාළ නම සඳහන් කිරීම ප්‍රමාණවත්. අනිත් කරුණු දැක්වීම අත්‍යවශ්‍ය නැහැ. මේ විදිහට ආකෘතිය විතරක් පෙන්වුවත් ඇති. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් මේ සම්පූර්ණ වැඩාංග සඳහා මිනුම් ලබා ගනිද්දී වැඩාංග මගහැරීම වළක්වන්නට මේ විදිහට අපිට යටි හැටුමට අදාළව ඉටු කිරීමට තියෙන වැඩාංග පෙළ ගස්ස ගන්නවා ඉදිකිරීම අනුපිළිවෙල අනුව. එතකොට ඒ අංග ටික අපිට උදව් කරගෙන අපිට පුළුවන් මේක භාවිතා කරලා මිනුම් මගහැරෙන්නේ නැතුව අවශ්‍ය සියලුම මිනුම් ගණනය කර ගැනීම සිදු කරන්න. එතකොට යටි හැටුම සඳහා වැඩාංග ගත්තාම වැඩබිම සුද්ධ පවිත්‍ර කිරීම අපි දන්නවා ගොඩනැගිල්ලක් ඉදි කරන්න ඉස්සෙල්ලා ගොඩනැගිලි ඉදි කරන භූමිය වටා සුද්ධ කරන්න ඕනේ. ඊළඟට ඒ භූමියේ තියෙන ප්‍රමාණයෙන් විශාල ගස් ගලවා ඉවත් කිරීම. ඒ වගේම මත පිට පස් ස්තරය ඉවත් කිරීම. කලින් ලද මත පිට පස් ස්තරය ඉවත් කරන්න ඕනේ. ඒ වගේම අත්තිවාරම් කාණු කපන්න. කාණුවෙන් කපන ලද පස් ටික ඉවත් කිරීම සහ අත්තිවාරම් කාණුව සඳහා නැවත පස් පිරවීම. අත්තිවාරම් පැතිර ඇඩි ගැසීම. කියන්නේ ගොඩනැගිල්ලක අපි දන්නවා ඔබ දැකලා ඇති මහා මාර්ග ආසන්නයේ ගැඹුරු කැණීමක් එහෙම නැත්නම් කාණු වගේ දේවල් ඉදි කරද්දී පස් කඩා වැටෙන සුළු නම් බිත්තියට ආධාර කරලා දව වලින් හෝ වාහනේ වලින් ආධාරක යොදනවා. අපි ඒක හඳුන්වනවා අත්තිවාරම් සඳහා පැතිර ඇඩි ගැසීම කියලා. එතකොට මේ භූමියේ තත්ත්වය අනුව පැතිර ඇඩි ගැසීමට සිදු වෙන්න පුළුවන්. ඒ වගේම කාණුවට රැස්වන භූගත හා මතුපිට ජලය ඉවත් කිරීම. එතකොට කාණුව තුල ජලය රැස්වලා තියෙනවා නම් ඉදිකිරීම ආරම්භයට පෙර ඒවා ඉවත් කරන්න ඕනේ. එතකොට ඒ සඳහාත් පිරිවැයක් දරන්න වෙනවා. ඒ වගේම අත්තිවාරම් පතුල මට්ටම් කර ගැනීම, කෘමිනාශක යෙදීම, කාණු පතුල කොන්ක්‍රීට් කිරීම. එතකොට කාණු පල්ල කොන්ක්‍රීට් කළාම ඒ කොන්ක්‍රීට් කරන ප්‍රමාණය අත්තිවාරම් සඳහා නැවත පිරවීම සඳහා තියෙන ප්‍රමාණයෙන් අඩු වෙනවා. ඒ සඳහා ශෝධනයක් කරන්න තියෙනවා. ඒ වගේම අත්තිවාරම් සඳහා කොන්ක්‍රීට් දැමීම, ඊට අදාළවත් කොන්ක්‍රීට් පරිමාව පිරවුම් පරිමාවෙන් ඉවත් කිරීමක් කරන්න වෙනවා. ඒ සඳහා ශෝධනය, කයුරු බැම්ම බැඳීම, කියන්නේ අත්තිවාරමේ තියෙන කළුගල් බැම්ම බැඳීම. එතකොට ඒ කළුගල් බැමි කොටසත් අත්තිවාරම සඳහා නැවත පිරවීමෙන් අඩු විය යුතුයි. තෙත් නිවාරණ වැටිය යෙදීම, ගෙබිම පොළව මට්ටම සකස් කිරීම, ගෙබිම මට්ටම දක්වා පස් පිරවීම, පුරවන ලද ගෙබිම් පස් ස්තරයේ මට්ටම් කර තැලීම, තිරස් තෙත් නිවාරණ ඒකකයේ යෙදීම සහ ගෙබිම කොන්ක්‍රීට් කිරීම සහ මතු පිට පස් ස්තරය ඉවත් කිරීම කියන මේ වැඩාංග 21ට අදාළව මිනුම් ගැනීම තමයි අද අපි සාකච්ඡා කිරීම ආරම්භ කරන්නේ. අපි බලමු කොහොමද මෙම මිනුම් ලබා ගන්නේ කියලා. හරි. ඒතර ඔබ මේ විදිහට ඔබේ TDS පත්‍රය මත වැඩාංග ටික සඳහන් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට මිනුම් ලබා ගැනීම ආරම්භ කරන්න. ඒතර පළවෙනි වැඩාංගය වන්නේ වැඩබිම සුද්ධ පවිත්‍ර කිරීම. එහෙම නැත්නම් සයිට් ක්ලීනින් කියලා කියනවා. ඒතර මේ පිළිබඳව අපේ සම්මත මිනුම් ක්‍රමයේ TDS SLS 573 ડોකියුමන්ට් එකේ section D11 කියන කොටස යටතේ හඳුන්වලා තියෙනවා මේ මිනුම් ලබා ගැනීමට අදාළව අපි පිළිපැදිය යුතු රීතීන් සහ මිනුම් ලබා ගත යුතු ආකාරය පිළිබඳ කරුණු. ඒකට ඒව අනුව තමයි අපි මේ මිනුම් ලබා ගැනීම සිදු කරන්න ඕනේ. එතකොට ගොඩනැගිල්ලේ පිටත බිත්ති සීමාවේ සිට සාමාන්‍ය මිලිමීටර් 3000ක එහෙම නැත්නම් මීටර් 3ක් වටේට ප්‍රදේශය අපි සුද්ධ පවිත්‍ර කරගන්න ඕනේ.
ලදු කැලෑව කියන්නේ මේ සයිට් එක පටන් ගන්න ඉස්සෙල්ලා මේකේ තනකොළ වැවිලා කටු පඳුරු තියෙන්න පුළුවන් කැලෑවක් විදිහට. එතකොට මේක සුද්ධ පවිත්‍ර කරගන්න ඕනේ අපේ වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා. ඒත් සාමාන්‍යයෙන් පර්චේස් 6ක් වගේ ඉඩමක් නම් අපිට පුළුවන් සම්පූර්ණ ඉඩමම පිරිසිදු කරගන්න. එහෙම නැත්නම් ටිකක් විශාල ඉඩමක් නම් අපිට අපේ ගොඩනැගිලි සීමාවේ සිට මිලිමීටර් 3ක වට ප්‍රමාණයක් එහෙම නැත්නම් මිලිමීටර් 3000ක ප්‍රදේශයක් පවිත්‍ර කර ගැනීම ප්‍රමාණවත් වෙනවා. එතකොට අපිට මේ ගොඩනැගිලි සීමාවේ ඉඳලා මේ විදිහට දෙපසට මිලිමීටර් 3000 බැගින් වූ ප්‍රදේශයක් සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ. එතකොට මේ ප්‍රදේශය අපි මිනුම් කරන්න පුතේ දිග සහ මේ ප්‍රදේශයේ දිග අපි හොයා ගන්නවා. ඒ වගේම මේ ප්‍රදේශයේ පළල අපි හොයා ගන්නවා. ඒතර දිග සහ පළල ගුණ කිරීමේ වර්ග මීටර වලින් තමයි මේ මිනුම අපි ලබා ගන්න වැඩබිම සුද්ධ පවිත්‍ර කිරීමට අදාළ මිනුම. ඉතින් අපි ඒ සඳහා අපේ ඊළඟ පියවර වෙන්නේ මේ ගොඩනැගිලි සීමා පිටත සීමාවේ ඉඳලා මේ සුද්ධ පවිත්‍ර කරගත යුතු සීමාවේ මුළු දිග සහ පළල ගණනය කරගන්නට තමයි අපි මීනකට සූදානම් වෙන්නේ. එතකොට අපි සැලැස්මට ගියොත් අපේ සැලැස්මේ ඔබට පේනවා මෙතන තියෙනවා මිලිමීටර් 3400ක් මෙතන තියෙනවා මිලිමීටර් 3000ක්. එතකොට අපිට ඕනේ මුලින්ම මේ ගොඩනැගිල්ල මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර ප්‍රමාණය. එතකොට ඒ සඳහා අපිට 3400ට එකතු කරනවා 3000ක් 3400ට එකතු කරනවා 3000ක්. ඊට පස්සේ මෙතන මේ බිත්තිය සහ මෙතන බිත්තිය අපි එකතු කරන්න ඕනේ. ඒතර බිත්ති පල්ල 225ක් බව දීලා තියෙනවා. අපි මේකට එකතු කරනවා. අපි මෙයාට එකතු කරනවා 3ක් 225ක් 3ක් 225ක් එකතු කළාම අපිට එනවා 3 රප්පා 15න් 15 එකක් ඉතුරුයි. දෙවරක් 3 6 1යි 7යි. දෙවරක් 3 6යි. 675ක් මෙයාට එකතු වෙනවා. ඒතර අපිට මෙතන ඉඳලා මෙතෙන්ට දිග හොයාගත්ත හැකි. ඒතර එතන දෙන්නට දිග එනවා අපිට 5යි 7යි 6 4යි 10යි බිඳුවලිව එකක් ඉතුරුයි 6යි 1යි 7යි 7015යි. ඊට පස්සේ අපි මේ පිටත සීමාවේ ඉඳලා එළියට මිලිමීටර් මේ පෙන්වලා තියෙන වහල සීමාව ඉවතට අපි සුද්ධ කිරීම කරන්න ඕනේ. එතකොට මේ සුද්ධ කරන ප්‍රමාණය අපි කලින් කිව්වා මේ සීමාවේ ඉඳලා මීටර් 3ක් එහෙම නැත්නම් මිලිමීටර් 3000ක් තමයි සුද්ධ කරන්න කියලා. මේ පැත්තට 3000යි මේ පැත්තට 3000යි කියන්නේ මෙයාට එකතු කරන්න ඕනේ තවත් දෙකක් 3000ක්. මෙයාට දෙකක් 3000ක් එකතු වෙනවාම මෙයාට තවත් 6000ක ප්‍රමාණයක් එකතු වෙනවා. එතකොට මුළු තිරස් දිග ප්‍රමාණය එනවා 13075ක් කියලා. 13075ක් කියලා දිග එනවා. ඒ වගේම පළල අපි ගණනය කළොත් පළල පැත්තට එන්නේ මෙතෙන්ට 2800යි. ඒතර 2800ට එකතු කරන්න ඕනේ දෙකක් 225ක්. මේ බිත්ති පල්ල සහ මේ බිත්ති පල්ල පිටින් පිටතට දිග ගන්න මෙතන ඉඳලා මෙතෙන්ට දිග සොයා ගන්න. ඒ සඳහා 450ක් මෙයාට එකතු වෙනවා. එතකොට අපිට එනවා 3250ක් කියලා. මෙයාටත් අපි පිටත සීමාවේ ඉඳලා මිලිමීටර් 3000 දෙපසට සුද්ධ කරන්න ඕනේ. එහෙනම් මෙයාටත් එකතු කරනවා දෙකක් 3000ක ප්‍රමාණයක්. දෙකක් 3000ක ප්‍රමාණයක්. එතකොට දෙකක් 3000ක ප්‍රමාණයක් එකතු කළාම අපිට මෙතෙන්ට නැවත 6000ක් එකතු කරාම අපිට 9250ක් විදිහට මේ ප්‍රමාණය ලැබෙනවා. අපි බලමු එම ගණනය කිරීම නිවැරදිද කියලා. ඔබට පේනවා 3400යි මැද තිබ බිත්තිය 225යි ඊළඟ බිත්ති කොටස අභ්‍යන්තරයෙන් 3000යි ඊට පස්සේ මෙයාට එකතු කරලා තියෙනවා ඇඩ් කියලා දාන්න ඕනේ. දෙපස බිත්ති දෙක 225ක් 450ක් ඒ ටික එකතු කළාම අපිට ලැබිලා තියෙනවා 7075ක්. එයාට පිටත ගොඩනැගිල්ලේ දැන් මේ ගොඩනැගිලි සීමාවේ දිග තමයි අපි දැන් මේ හොයාගත්තේ. ඒතර මෙයාගෙන් පිටතට අපි 3000ක ප්‍රමාණයක් ඉවතට සුද්ධ කරන්න ඕනේ. ඒතර දෙපැත්තට 3000 6000ක් එකතු වෙනවා. ඒ 6000 එකතු වුනහම 13075ක් වෙනවා. අපි සුද්ධ කරන්න ඕන ප්‍රමාණය වෙන්නේ. එතකොට ඔබේ TDS පත්‍රයේ පහළට ඔබ ලියාගෙන යන්න. පහළට තියෙන ඉඩ අවසන් වුණාට පස්සේ තමයි මේ පැත්තට යන්නේ අපි. මම මේ ප්‍රසන්ටේෂන් එකේ ස්ලයිඩ් එකේදී පහසුවට මම මේක අනිත් පැත්තට ලබාගෙන තමයි මොකද මට මීට වඩා දිගින් වැඩි TDS පත්‍රයක් භාවිතා කරන්න අපහසු නිසා. එතන මේකේ TDS ආකෘතිය මෙතන මේ කොටස් දෙක වෙන් වෙන තැන ඩබල් ඉරක් වදින්න ඕනේ. ඒක නිවැරදි වෙන්න ඕනේ. ඔබේ ආකෘතිය මේ විදිහට ඩබල් ඉරක් තියෙනවා මේ ස්ථානේ. ඊළඟට අපි ගත්තොත් සිරස් දිශාවට ගත්තාම 2800ක් තිබ්බා.
දෙපැත්තේ බිත්ති දෙකට දෙකක් 225ක් එකතු කළාම 3250යි. ඊට පස්සේ එයාගෙනුත් මේ පිටත සීමාවේ මෙතන තමයි ඔය 3250. ඊපස්සේ ඒනොත් ඉවතට මේ පැත්තට 3000 සහ මේ පැත්තට 3000ක් සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ. ඒ සඳහා 6000ක් එකතු කළාම 9250ක් ලැබිලා තියෙනවා. හරි. එතකොට අපිට අවශ්‍ය වර්ගඵලය ගණනය කිරීම සඳහා දිග සහ පළල අපි හොයාගත්තා. දැන් අපිට පුළුවන් මෙහි වර්ගඵලය ගණනය කරන්න. ඒ සඳහා මේ දිග සහ පළල එකිනෙක වැඩි කරන්න ඕනේ. එතකොට ඔබ මතක තියාගන්න ඕනේ මේ ඩිමෙන්ෂන් කොලම් එකට එහෙම නැත්නම් D කොලම් එකට මිනුමක් ඇතුළත් කරද්දී සෑම විටම මේ මිනුම මීටර් වලින් දශම ස්ථාන දෙකකට නිවැරදිව ඇතුල් කළ යුතුයි. මීටර් වලින් දශම ස්ථාන දෙකකට නිවැරදිව ඇතුළත් කළ යුතුයි. ඉතින් අපි මේක මීටර් කරන 1000න් බෙදුවොත් 13.07යි. ඒක අපි ආසන වශයෙන් හටෙව්වොත් මෙතෙන්ට ඇතුළත් කළ හැකි 13.08ක් විදිහට දිග මේ සුද්ධ කරන්න ඕන ප්‍රදේශයේ දිග තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි එකතු කරනවා මෙතෙන්ට පළල මීටර් කරන්න මේක 1000න් බෙදුවොත් 9.25යි. ඒතර 9.25යි. ඒතර මේ අගයන් දෙක ගුණ කළාම අදාළ වර්ගඵලය අපිට ලැබෙනවා වර්ග මීටර් 120.9ක් කියලා. එතකොට ඒ වැඩාංගය ලිව්ව ආරම්භක කර ස්ථානයේ සිට අවසන් ස්ථානයේ දක්වා ඇල ඉරි දෙකක් අඳිනවා තිරසට අංශක 45ක් තියෙන. ඒක මේ විදිහට බ්‍රැකට් එකකින් යා කරනවා මේ වැඩාංගයේ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා. ඒතර ඊට ඉස්සරහින් අදාළ වැඩ විස්තරය ලියා දක්වන්න ඕනේ. ඒතර වැඩ විස්තරය පිළිනවා වැඩබිම සුද්ධ පවිත්‍ර කිරීම. නැත්නම් වැඩබිමෙහි පවතින ලඳු කැලෑව සුද්ධ පවිත්‍ර කිරීම. මම හිතනවා පළවෙනි වැඩාංගය මිනුම් ලබා ගන්න ආකාරය ඔබට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊට පස්සේ ඔබ මතක ඇතුව ඔබ මුලින්ම ලියාගත්ත මේ වැඩ අංග ටිකේ අපි ගිහිල්ලා පළවෙනි වැඩාංගය ඉදිරියෙන් හරි ලකුණක් දාගන්නවා. මොකද අපි පළවෙනි වැඩාංගය සඳහා මිනුම් ලබාගෙන අවසන් බව දැක්වීමට. ඊළඟට අපි යනවා ගස් ගලවා ඉවත් කිරීම. එතකොට ඊළඟ වැඩාංගය වෙන්නේ ගස් ගලවා ඉවත් කිරීම. එතකොට ගස් ගලවා ඉවත් කිරීම removing trees and shrubs. එතකොට මේ සඳහා සම්මත මිනුම් ක්‍රමේ පරිච්ඡේදයක මෙහි මිනුම් ලබා ගැනීමට අදාළ නීති රීති දක්වලා තිබෙනවා. එතකොට ගසෙහි වට ප්‍රමාණය මනින්නේ පොළොව මට්ටමේ ඉඳලා මීටර 1ක් උසින්. එතකොට අපි ගහක වට ප්‍රමාණය තීරණය කරන්නේ ගසෙහි පොළොව මට්ටම ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඉඳලා මීටර 1ක් උඩදී කඳේ වට ප්‍රමාණය තමයි ගසෙහි වට ප්‍රමාණය කියලා අපි සලකන්නේ. එතකොට එසේ මිනුම් කරන්න කියලා සඳහන් වෙන්නේ සම්මත මිනුම් ක්‍රමයේ D12 කියන සෙක්ෂන් එකේ. එතකොට අපි මේ මිනුම් ලබා ගන්න ඕනේ මේ මිනුම් ක්‍රමයට අනුව වට ප්‍රමාණය මිලිමීටර් 500 හෝ ඊට වැඩි 1000 හෝ 18 අඩු ප්‍රමාණය වට ප්‍රමාණයක් සහිත ගස් විදිහට අපි මිනුම් කරන්න ඕනේ. කියන්නේ 500 ගහේ වට ප්‍රමාණය මම ගත්තොත් C කියලා 500ට වඩා වැඩි වෙන්න ඕනේ C කුඩා හෝ සමානයි 1000 වෙන ගස් මොනවද කියලා අපි මෙන්න මිනුම් කරන්න ඕනේ. ඒ වගේම 1000ට වැඩි ගස් තියෙනවා නම් 1000ට වඩා වැඩි වට ප්‍රමාණය C 1500ට අඩු 1500ට අඩු හෝ සමාන. ඊළඟ එක 1500ට වැඩි කුඩා හෝ සමානයි 2000. ඒ විදිහට 500 වට ප්‍රමාණය මිලිමීටර් 500 ගුණාකාර වලින් වැඩි වෙන විදිහට මිනුම් ලබා ගැනීම අප සිදු කරන්න ඕනේ. එතකොට ඔබට වැඩ විස්තරය මතක නම් ඔබට වැඩ විස්තරය සඳහන් කරලා තිබ්බා මේ සැලැස්මට අදාළව මොනවද ඉවත් කරන්න දින ගස් වල වට ප්‍රමාණ කියලා. 350යි 750යි 1250යි 350යි 750යි 350යි 750යි 1250යි. එතකොට මේ වගේ වට ප්‍රමාණ තියෙන ගස් තුනක් තියෙනවා මේ වැඩ බිම ඉවත් කරන්න. එතකොට අපිට පේනවා 500ට වඩා වැඩි කියන කැටගරි එකට මේ 350 කියන ගහ අයත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගහ අපි ගස් ගලවා ඉවත් කිරීම යටතේ මිනුම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙන විදියකින් කිව්වොත් වට ප්‍රමාණය මිලිමීටර් 500 හෝ ඊට වඩා අඩු ගස් වැඩබිම සුද්ධ පවිත්‍ර කිරීම කියන වැඩාංගය යටතේ ඉවත් කිරීමට සිද්ධ වෙනවා. ඒ සඳහා වෙනම ගෙවීමක් අපි කර යුතු වෙන්නේ නැහැ. මොකද කුඩා ප්‍රමාණයක වට ප්‍රමාණය මිලිමීටර් 500ට අඩු කියලා කියන්නේ. ඒතර එවැනි ගහක් ලඳු කැලෑව සුද්ධ පවිත්‍ර කිරීම යටතේ ගෙවීම් කරනවා. ඒ නිසා ඒ සඳහා වෙනම ගාස්තුවක් එකතු කරන්නේ නැහැ. හින්දා ඒක වෙනම මනින්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මිලිමීටර් 750 ගහ අයිති වෙන්නේ ඔබට පේනවා. එයා වැටෙනවා පළවෙනි කැටගරි එකට 500ට වැඩි වට ප්‍රමාණය
10ට අඩු කියන කැටගරි එකට. ඒතර මේකට අදාළ වෙන ගස් එකක් තියෙනවා. ඒ වගේම 1250ක් වෙනවා තුන්වෙනි ගස. ඒතර ඒ සඳහා අදාළ වටක් ප්‍රමාණය වෙන්නේ 1000ට වැඩි 1500ට අඩු කියන ඒකකයට වැඩෙනවා. ඒ ප්‍රමාණයට ගස් එකක් අපිට සුද්ධ පවිත්‍ර කරන්න තිබෙනවා. ඉවත් කරන්න තියෙනවා. එතකොට ඔබට පේනවා ගහක වටක් ප්‍රමාණය වැඩි වෙන්න ඒ ගහ ඉවත් කිරීම සඳහා යන පිරිවැය නැත්නම් ගහ කපා ඉවත් කිරීම සඳහා මුල් සමග ඉවත් කිරීම සඳහා වැය වන පිරිවැය වැඩි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ සඳහා වෙනම මිනුම් දෙකක් ලබා ගන්න වට ප්‍රමාණය අණුව ගහේ වල වට ප්‍රමාණය අණු. ඒතර මේ උදාහරණේ අපිට සිද්ධ වෙනවා එක ගසක් තියෙනවා 500යි 1000යි අතර. වගේම 1000යි 1500 අතර තවත් ගසක් තිබෙනවා. අපි බලමු කොහොමද මේ මිනුම ඇතුළත් කරන්න කියලා අපේ ප්‍රමාණ පත්‍රයට එහෙම නැත්නම් TDS පත්‍රයට. එතකොට අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ ලියනවා වට ප්‍රමාණය 500ට වැඩි හෝ 1000ට අඩු 1000 හෝ ඊට අඩු ගස් ගලවා මුල් සමග වැඩබිමින් ඉවත් කිරීම කියලා අපි වැඩ විස්තරය කරනවා. මේ වැඩ විස්තරයේදී ඔබ අනිවාර්යයෙන්ම මේක සඳහන් කරන්න ඕනේ. මොකද මේ සඳහා තමයි වැඩ විස්තරයේදී ඔබට මේකට අදාළව විභාගයේදී ලකුණක් වෙන් වෙනවා. එතකොට මේ ලකුණ ලබා ගැනීම සඳහා ඔබ මේ විදිහට වට ප්‍රමාණය 500ට වැඩි 1000ට අඩු හෝ ඊට අඩු ගස් මුල් සමග ඉවත් කිරීම ලෙස සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ඒ වැඩ අංගයේ අවසානයේ අපි අදාළ ගහේ වට ප්‍රමාණය සඳහන් කරනවා. ඇත්තම වට ප්‍රමාණය 750 මිලිමීටර් බව. කොට ඒ වගේ ගස් එකක් තියෙන බව අපි ඩිමෙන්ෂන් කොලම් එකේ සංඛ්‍යාවෙන් ඇතුළත් කරනවා 1යි කියලා. එතකොට 1 කියන මිනුමට දශම ස්ථාන දෙකකට ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 1යි. එතකොට ඒක සීක්වෙන්සි කොලම් එකට ගියාම 1ක් කියලා එනවා. එතකොට අපිට මේකෙදි වට පළවෙනි කොටස අපි එන්ඩ කළාම මේ විදිහට අපිට තිරසන අංශයට 45 ගන්නද බ්‍රැකට් එකක් ගහලා මේ විදිහට මේක යා කරලා පෙන්නන්න පුළුවන්. මේක වැඩාංගයක් මෙතන සඳහන් කළ බව. ඊළඟ වැඩාංගය වෙන්නේ වට ප්‍රමාණය 1000ට වැඩි 1500 හෝ ඊට අඩු ගස් ගලවා මුල් සමග වැඩබිමින් ඉවත් කිරීම. අදාළ ගසේ වට ප්‍රමාණය ඉදිරියෙන් ලියා දක්වනවා 1250ක් බව. එහෙනම් ඒ වගේ ගස් එකක් තියෙනවා. එතන එක් වරක් එකයි තර ප්‍රමාණය අපිට ලැබෙනවා එකක් විදිහට. මේකටත් අපි මේ විදිහට බ්‍රැකට් එකක් ඇඳ ගන්නවා. එතකොට මේ විදිහට තමයි දෙවෙනි වැඩාංගය සඳහා මිනුම් ලබා ගන්නෙ. මේ ලබා ගැනීමෙන් අනතුරුව අපි දෙවෙනි වැඩාංගයේ අවසන් බව දැක්වීමට මේ ස්ථානයෙන් හරි ලකුණ යොදනවා. ඊළඟට අපි බැලුවොත් එහෙම මතු පිට පස් ස්තරය කැණීම් කිරීම. එතන මතු පිට පස් ස්තරය කැණීම් කරද්දී අපිට සිද්ධ වෙනවා අත්තිවාරමේ පිටත සීමාව දක්වා නැත්නම් මේ අත්තිවාරමේ ගෙබි දැන් අපි දැනට දන්නවා ගොඩනැගිල්ලේ මේ බිත්ති කෙළවරේ ඉඳලා මේ පැත්තේ බිත්ති කෙළවරට තියෙන දුර. නමුත් ඊට වඩා අමතර ප්‍රමාණයක් වෙන මේ ඉඩ ප්‍රමාණය ඔබට අමතර වශයෙන් කාණු කැපීම සඳහා සුද්ධ පවිත්‍ර කරගන්න වෙනවා. මොකද මේ අත්තිවාරම මේ ප්‍රක්ෂේපණයක් තියෙනවා ගොඩනැගිල්ලෙන් ඉවතට. මෙන්න මේ ප්‍රමාණයේ ප්‍රක්ෂේපණයක් තියෙනවා ගොඩනැගිල්ලෙන් ඉවතට. එතන මේ බිත්ති සීමාවෙන් ඉවතට අත්තිවාරම විහිදෙන ප්‍රමාණය අපි මුලින්ම හොයා ගන්න ඕන. එතන මේ බිත්තියෙන් ඉවතට අත්තිවාරම ගමන් කරන ප්‍රමාණය අපි හඳුනනවා අත්තිවාරමෙහි ප්‍රක්ෂේපණය කියලා. නම් අත්තිවාරමේ පැන්නුම කියලා. අත්තිවාරමේ පැන්නුම කියලා අපි මේ හඳුන්වනවා. අපි මුලින්ම මේ අත්තිවාරමේ පැන්නුම එහෙම නැත්නම් ස්ප්‍රෙඩ් ඔෆ් ෆවුන්ඩේෂන් එක ගණනය කරන්න ඕනේ. ඒතර අපිට ඒක ගණනය කරන්න හරිම පහසුයි. මේ බිත්තියේ පළල 225යි. මේ කොටසේ පළල මිලිමීටර් 500යි. ඒතර 500න් අපි අඩු කරනවා 225ක්. ඒතර 500න් 225ක් අඩු කළාම අපිට පිළිතුර ලැබෙනවා 275ක් කියලා. ඒතර මේ 275 කියන්නේ මෙන්න මේ ප්‍රමාණයයි. මේක දිගටම ඇඳලා මෙතන පෙන්නොත් මේ බිත්ති සීමාවෙන් මේ පැත්තට තියෙන මේ x ප්‍රමාණයයි. මේ x ප්‍රමාණයේ එකතුව තමයි ඔය 275ක් වෙන්නේ. එහෙනම් එක කොටසක දිග තමයි අත්තිවාරමේ පැන්නුම කියලා කියන්නේ. අත්තිවාරමේ පැන්නුම. අත්තිවාරමේ පැන්නුම අපිට ලබා ගන්න පුළුවන්. මෙයා දෙකෙන් බෙදුවාම ඒතර අපිට හම්බ වෙනවා 1යි 7ට 3යි 15ට 7යි 137.5ක් කියලා මේ ප්‍රක්ෂේපිත කොටස එහෙම නැත්නම් බිත්තියෙන් ඉවතට තියෙන අත්තිවාරමේ පැන්නුම් කොටස. ඒතර මේකත් අපි එකතු කරගත්තොත් ගොඩනැගිල්ලේ පිටින් පිටත සීමාවට අපිට පස් ඉවත් කරගත යුතු දැන් මතු පිට පස් ස්තර ඉවත් කරගත යුතු ප්‍රදේශයේ දිග සහ පළල
ගණනය කරගන්න පුළුවන්. මොකද දිග පැත්තටත් මේ වගේ දෙගුණයක් එකතු වෙනවා. ඒ වගේම පළල පැත්තටත් පිටතින් පිටත බිත්ති සීමාවට මේ කොටස වගේ දෙගුණයක් මෙතෙන්දී 130.5කුත් මෙතෙන්දී 130.5කුත් විදිහට 275ක ප්‍රමාණයක් එකතු විය යුතුයි. අපි බලමු කොහොමද මේ ගණනය කිරීම සිද්ධ කරන්නේ කියලා. එතකොට ඔබට පේනවා මතු පිට පස් ස්තරයේ කැපීම එහෙම නැත්නම් top soil excavation එක ගත්තාම ගොඩනැගිලි සීමාවේ භූමියේ පවතින කාබනික කොටස් බහුල මතු පිට පස් ස්තරය මිලිමීටර් 150ක් ඝනකමට හාරා ඉවත් කරන්න කියලා දෙනවා මේ සයිට් එකේ. ඒතර අපි සාමාන්‍ය ඕනම ගොඩනැගිල්ලක් ඉදි කරද්දී ඒ ගොඩනැගිල්ලේ මතු පිට තියෙන පස් ස්තරය මිලිමීටර් 150ක් විතර ගැඹුරට ඉවත් කරනවා. මොකද අර මතු පිට තියෙන පස් ස්තරයේ ශුද්‍ර ජීවීන් බහුලයි. ඒ වගේම කාබනික කොටස්, ශාක සහ සත්ත්ව දිරාගයේ කොටස් බහුල පෝෂණය වැඩි පස් ස්තරයක් තමයි තියෙන්නේ. එතකොට මේ පස් ස්තරය අතිවාරමක පෘෂ්ඨයක් දැරීම සඳහා යෝග්‍ය නොවන නිසා තමයි අපි එම පස් ස්තරය ඉවත් කිරීම සිද්ධ කරන්නේ. අපි හඳුන්වනවා මතු පිට පස් ස්තරය ඉවත් කිරීම ලෙස. එතකොට මෙම මිනිමම් අයින්නේ වර්ගඵලයක් විදිහට දිග සහ පළල විදිහට ඒ සඳහා ඔබට මේ රූප සටහනේ පේනවා. දැන් මම කලින් ඇඳ ප්ලෑන් එකේ මේ පාට කරලා පෙන්නන්නේ බිත්ති සීමාව 225 බිත්ති සීමාව ඉවතට මේ ප්‍රක්ෂේපිත කොටස තමයි 137.5ක් වෙන්නේ. මේ අත්තිවාරමේ පැන්නුම මෙහා 137.5ක් වෙනවා. එතකොට 137.5 වගේ මේ පල්ල පැත්තට සහ දිග පැත්තට එකතු වෙන්න ඕනේ. එතකොට එහෙම එකතු කරගත්තාම අපිට ගොඩනැගිල්ලේ සුද්ධ පවිත්‍ර කරන්න ඕන ප්‍රදේශයේ දිග සහ පල්ල ලබා ගන්න පුළුවන්. ඒතර මේ අගයන් සැලසුමෙන් සැලසුමට වෙනස් වෙනවා. ඔබ ගණනය කරපු ආකාරය නැවත මතක් කළොත් 500න් 200 පාඩු කරලා දෙකෙන් බෙදීමෙන් අපිට මේ අත්තිවාරමේ පැන්නුම ලබා ගන්න පුළුවන්. අපිට මම හිතනවා දැන් මේ රූප සටහනේ වඩා පැහැදිලි ඇති කියලා වෙන දේ. එතකොට මෙයා 500යි මෙයා 225යි මේකෙන් 225 කඩු 500 225 කඩු කළාම අපිට හම්බ වෙනවා මේ අත්තිවාරමේ මේ පැන්නුම් කොටස 137.5ක් කියලා. මේ පැත්තටත් 135ක් තියෙනවා. එතකොට මේ ප්‍රදේශයට මෙතෙන්ට සහ මෙතෙන්ට එකතු කළාම දිගට මේ පැත්තේ මුළු දිග හොයා ගන්න පුළුවන්. ඒ වගේම මෙතෙන්ට සහ මෙතෙන්ට එකතු කළාම මුළු පළල අපිට හොයා ගන්න පුළුවන්. පැහැදිලි කියලා මම හිතනවා. ඊට අපි මාතෘකාව දානවා මතු පිට පස් ස්තරය ඉවත් කිරීම. ඒ යටතේ අත්තිවාරමේ පළල 500යි, බිත්තියේ පළල 225යි. එතකොට අත්තිවාරමේ පිටත පැන්නුම හොයාගත්ත හැකි. ඒ අඩු කළාම අපිට හම්බ වෙනවා 275ක්. මේක මේ විදිහට දාන දෙකෙන් බෙදෙනවා කියලා. දෙකෙන් බෙදුවහම අපිට හම්බ වෙනවා අත්තිවාරමේ පිටතර පැන්නුම 137.5ක් ලෙස. එhmenan අපි දැනට ගණනය කරගත්ත පෙර පිටත බිත්ති සීමාව මේ ඊතලෙ මෙතෙන්ට ලැබෙන්න ඕනේ. එතකොට මේ මෙතන නෙමෙයි ඊතලේ තියෙන්නේ. මෙතෙන්ට ඊතලේ එන්න ඕනේ. ඊට පස්සේ ගත්තාම පිටත බිත්ති සීමාව 7075ක් කියලා අපි කලින් ගණනය කරගත්තා. ඔබට මතක ඇති මෙතෙන්දී මේ අගේ වෙනම මෙතන තියාගත්තේ ඔය මෙතෙන්දී නැවත භාවිතා කරන්න ඕන නිසා අපි කලින් කරපු ගණනය කිරීමක් නැවත ගණනය කරන්නේ. ඒ හින්දා මේ තියෙන්නේ පිටින් පිට දිග ප්‍රමාණය 7075. ඒ අගේ අපි ඍජුවම අරන් ආවා මෙතෙන්ට. ඒ 7075ට අර පිටතට පයින් සීමාව අපි එකතු කරන්න ඕනේ. අපි එකට කියනවා add spread එහෙම නැත්නම් අත්තිවාරමේ පිටත පැන්නුම. ඒ සඳහා දෙකක් 137.5ක් එහෙම නැත්නම් පැන්නුමේ ප්‍රමාණය වගේ දෙගුණයක් එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ සැලසුමට අදාළව 275ක් මෙතෙන්ට එකතු වෙනවා. එතකොට මුළු දිග ප්‍රමාණය එනවා 7350ක් කියලා. 7350ක් කියලා. ඒ විදිහටම අපිට පුළුවන් සිරස් දිශාවට එහෙම නැත්නම් පිටත බිත්ති පල්ල අපි ගණනය කරගත්ත පෙර 3250ක් කියලා 2800ට දෙකක් 225ක් එකතු කරලා තමයි මේ යගේ වාගත්තේ. ඒ යගේ අපිට නැවත පාවිච්චි කළා. ඒ ගණනය කිරීම නැවත දක්වන්න අවශ්‍ය නැහැ. අපිට ඕන මෙතන ලියන්න පුළුවන් ABD කියලා as before described පෙර සඳහන් කළ පරිදි 3250යි. එතකොට එයාටත් එකතු කරනවා අත්තිවාරමේ පැන්නුම වගේ දෙගුණයක්. ස්ප්‍රෙඩ් එක කියලා කියනවා අපි ඒකට. අත්තිවාරම පැන්නුම වගේ දෙගුණයක්. දෙකක් 137.5ක් මෙයාට එකතු කළාම මෙයාට තවත් 275ක් එකතු වෙනවා. එතකොට සුද්ධ කරන්න ඕන මතු පිට පස් ස්තර ඉවත් කරන්න ඕන ප්‍රදේශයේ පළල අපිට ලැබෙනවා 3525ක් විදිහට. එතකොට දැන් අපි මේකේ දිග සහ පළල අනුපිළිවෙලින් ඇතුළත් කරන්න ඕනේ. මීටර වලින් ඇතුළත් කරන්න ඕනේ. දශම ස්ථාන දෙකකට නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ. ඒක තමයි මේ කොලම් එකට එහෙම නැත්නම්
ඩිමෙන්ෂන් කොලම් එකට මිනුමක් ඇතුළත් කරද්දී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු වන්නේ. අපි මේක මීට කරගන්න 1000න් බෙදනවා. එතකොට 7.35 දිග. ඒ වගේම පළල 1000න් බෙදුවාම 3.5යි 3ක් වෙනවා වැටෙවුවාම 3.53යි. මේ අගයන් දෙක ගුණ කළාම අපිට ලැබෙනවා 25.95 වර්ග මීටර කියලා. 25.95ක් විදිහට අපි මේ මිනුම සඳහන් කරලා ඊට ඉදිරියෙන් වැඩ විස්තරය ලියා දක්වනවා. මතු පිට පස් ස්තරය මිලිමීටර් 150ක් ඝනකමට කැපීම. ඊට පස්සේ අපි ඒක මේ විදිහට බ්‍රැකට් කරනවා. ඒ වැඩාංගය මිනුම් කළ බව දැක්වීමට. ඊට පස්සේ ඔබ මතක ඇතුව ගිහිල්ලා ඔබ වැඩ අංග සඳහන් කරපු ස්ථානයේ ඒ වැඩාංගයට අදාළව හරි ලකුණ යොදන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ඊළඟ වැඩාංගය මොකක්ද කියලා බලන්න. ඊළඟට තියෙන වැඩාංගය තමයි කණින් ලද මතු පිට පස් ස්තරය ඉවත් කිරීම. කණින් ලද මතු පිට පස් ඉවත් කිරීම. කණින් ලද මතු පිට පස් ඉවත් කිරීම. එතකොට ඒ සඳහා අදාළ මිනුම අපිට ලබා ගන්න පුළුවන්. මෙතෙන්ට ගියාම එතකොට කපන ලද මතු පිට පස් ස්තරය ඉවත් කිරීමේදී පස් කැපීම සඳහා අපි මතු පිට පස් ස්තරය කැපීම සඳහා අපි මිනුම් ලබා ගත්තේ වර්ගඵලයක් ලෙස උනත් සියලුම ඉවත් කිරීම, පස් ඉවත් කිරීම, සියලුම පස් ඉවත් කිරීම අපි මයින්න ඕනේ සම්මත මිනුම් ක්‍රමයට අනුව පරිමාවක් විදියට එහෙම නැත්නම් ඝන මීටර වලින්. ඉතර කපන ලද මතු පිට පස් වැඩබිම් ඉංජිනේරු තැනගේ උපදෙස් පරිදි වැඩබිමෙන් ඉවත් කරන්න ඕනේ. එහෙම නැත්නම් වැඩබිම තුල ගොඩ ගැසීම කරන්න ඕනේ. එතකොට අපි සාමාන්‍යයෙන් මතු පිට පස් ස්තරය කැපුවාම නම් වැඩබිම තුල ගොඩ ගසා ගන්නවා. ඒකට හේතුව වැඩ අවසානයේ උද්‍යාන අලංකාර කටයුතු සඳහා එහෙම නැත්නම් මල් සහ වගාවන් සිදු කිරීමේදී අපිට එම පස් පෝෂදායි පස් නිසා ඒ සඳහා භාවිතා කිරීම සඳහා අපි ඒවා වැඩබිම තුල ගොඩ ගහලා තියාගන්නවා. ඒතර මේ සඳහා මිනුම් ලබා ගන්නේ සම්මත මිනුම් ක්‍රමයට අනුව දිග, පළල සහ උස කියන අනුපිළිවෙලින්. එහෙමනම් අපි මේ පස් පරිමාව ඝන මීටර වලින් තමයි මිනුම් කරන්න ඕනේ. මේ පිළිබඳ අදාළ නීති රීති සම්මත මිනුම් ක්‍රමයේ section D83 යටතේ දක්වලා තිබෙනවා. ඔබට පුළුවන් වෙළඳපොළ මිලදී ගන්න SLS 573. ගොඩක් වෙලාවට මොරටුව විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට පොත් කඩවලට ගියොත් ඔබට මේ සම්මත මිනුම් ක්‍රමය ඔබට මිලදී ගැනීමට හැකියාව තියෙනවා. අන්තර්ජාලය තුලත් භාගත කිරීමට කරන්නත් පුළුවන් අවස්ථා තියෙනවා සීමිත වශයෙන්. ඒකට පුළුවන් එය සොයාගෙන පරිශීලනය කරන්න. නමුත් ඔබේ මට්ටමේදී ඔබට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ මේ පොත පරිශීලනය කිරීම. එහි තියෙන කරුණු වල සාරාංශය ඔබට මේ වීඩියෝ විදිය ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒ අනුව මිනුම් ලබා ගැනීම ප්‍රමාණවත් වෙනවා අස්පුසස් පෙළ විභාගයේ ඔබේ අධ්‍යයන කටයුතු වලදී. හරි. අපි ඊළඟට යමු මේ වැඩාංගයේ මිනුම් ලබා ගන්න. ඉතර කපන ලද මතු පිට පස් ස්තරය ඉවත් කිරීමේ මිනුම ඇතුළත් කරන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතර අපි මාතෘකාව දානවා කපන ලද මතු පිට පස් ස්තරය ඉවත් කිරීම. ඉවත් කරන පස් ස්තරයේ දිග අපි මේ වෙනට ගණනය කරලා තියෙනවා 3750ක් කියලා. අපි කලින් පියවරේදී ගණනය කළා. ඒ වගේම පළල ගණනය කළා 3525ක් බව. ඒතර ඔබ විභාගෙදී මේවා එකින් එකට මෙතන නැවත සටහන් කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අධ්‍යයන කටයුතු වලදී අපි මේක සඳහන් කරගත්තම අපිට පහසුයි මේක ආවේ කොහොමද කියන අඳුර ගන්න. ඒ වගේම මතු පිට පස් ස්තරය කැණීම් කරන්න අපි මිලිමීටර් 150ක් ගැඹුරට අපිට පේනවා මේ ගොඩනැගිල්ලේ අත්තිවාරම් සීමාව තුලට හේදෙන පස් කොටසේ මිලිමීටර් 150ක් ගැඹුරට මතු පිට ස්තරයේ ඉඳලා මිලිමීටර් 150ක් ගැඹුරට හාරගත්තා. ඒ හාරගත පස් ටික අපි වැඩබිම තුල ඉවත් කිරීම හෝ වැඩබිම තුල ගොඩ ගැසීම තමයි මීනකට අපි කරන්නේ. එතකොට කැණීම් ගැඹුර වෙන්නේ මිලිමීටර් 150ක්. එමනම් මේ තුන ගුණ කළාම අපිට පස් පරිමාව ගණනය කරගන්න පුළුවන්. එතකොට 7.35යි දිග, පළල 3.53යි. ඒ වගේම ගැඹුර මිලිමීටර් 150යි. ඒ කියන්නේ 0.15යි. මේ තුන ගුණ කළාම අපිට ලැබෙනවා පිළිතුර විදිහට 3.89ක් ලෙස. එතකොට ඊට ඉදිරියෙන් අපි වැඩ විස්තරය ලියනවා. ඔබ විභාගෙදිත් හරි සැලකිලිමත් වෙන්න මේ පළමු මිනුම ඇතුළත් කරපු කෙලින් හරි කෙලින්ම ඔබ මේ වැඩ විස්තරය ලිවීම ආරම්භ කරන්න ඕනේ. කපන ලද මතු පිට පස් වැඩබිම තුල උපදේශ පරිදි ගොඩ ගැසීම. ඒතර බොහෝ විට අපි කරන්නේ ඒක තමයි. කපන ලද මතු පිට පස් වැඩබිම තුල උපදේශ පරිදි ගොඩ ගැසීම. ඊට අදාළ මිනුම අපිට ඇවිල්ලා තියෙනවා ඝන මීටර් 3.8යි 9ක පස් පරිමාවක් තිබෙන බව. ඊළඟට අපි ගියොත් නැවත මම එකින් එකට
කරලා පෙන්නන්නේ ඔබත් මෙය නිවැරදිව කළ යුතු නිසා ඊළඟට ඔබ ලියාගත්ත වැඩාංග ටිකේ එම වැඩාංගයේ ඉදිරියෙන් හරි ලකුණක් දාගන්න. ඒතර කලින් ලද මතු පිටපස් ස්තර ඉවත් කිරීමට අදාළ මිනුමත් අපි ලබාගෙන අවසන්. ඊළඟට අපි යනවා අත්තිවාරම් කාණු කැපීම තමයි අපිට ඊළඟට මිනුම් කරන්න තියෙන්නේ. අපි බලමු කොහොමද අත්තිවාරම් කාණු කැපීමට අදාළ මිනුම ලබා ගන්නේ කියලා. අත්තිවාරම් කාණු කැපීමේදී අපි පස් කැපීම සඳහා තිබෙන අත්තිවාරම් කාණුවේ දිග පළල සහ උස හොයා ගන්න ඕනේ. පළල දිග සහ මධ්‍ය රේඛා දිග සහ උස අපි හොයාගත්තොත් අපිට ඒ තුන ගුණ කිරීමෙන් අපිට පුළුවන් මෙහි මුළු පස් පරිමාව ගණනය කරන්න කොච්චර පස් පරිමාවක් කපන්න තිබෙනවද කියලා. ඒතකොට ඒ සඳහා අපිට මේ අත්තිවාරම් සැලැස්ම දීලා තියෙනවා. එතකොට ඒකෙදි අත්තිවාරමේ පළල ගැටලුවක් නැහැ. 500 බව අපි දන්නවා. අපි ගැඹුර අපිට ඍජුව දීලා නැහැ. ගැඹුර අපි සොයා ගන්න ඕනේ. ඒ වගේම අත්තිවාරම් වල මධ්‍ය රේඛා දිග අපි හොයා ගන්න ඕනේ. ඒතර මේ සඳහා අපි මධ්‍ය රේඛා දිග ගණනය කරන්න ඕනේ. එතකොට අපි 3 වන සහ 4 වන වීඩියෝවෙන් ඔබ සමග සවිස්තරව කතා කළා මධ්‍ය රේඛා දිග කොහොමද සැලැස්මක හොයාගන්නේ කියලා. ඒ පිළිබඳව ඔබට වැඩිපුර දැනුවත් වෙන්න පුළුවන්. තිරේ දිස්සන කාඩ් එක ක්ලික් කිරීමෙන් ඔබට එම වීඩියෝ වෙත ගොස් එම වීඩියෝ නරඹලා මධ්‍ය රේඛා දිග සොයා ගැනීමට අදාළ සියලු සිද්ධාන්ත කොටස් නිවැරදිව නැවත අධ්‍යයනය කරන්න ඔබට මතක් කරගන්න අවස්ථාව තිබෙන බවත් මෙහිදී මතක් කරනවා. ඉතින් අත්තිවාරම සඳහා පස් කැපීමට අදාළ නීති රීති සඳහන් වෙන්නේ සම්මත බිනුම් ක්‍රමයේ D25 කියන කොටසේ. ඒ වගේම මේ සඳහා මිනුම් ලබා ගැනීමේදී අපි ඝන මීටර වලින් මිනුම් ලබා ගන්නවා. ඒ කියන්නේ දිග, පළල සහ උස කියන මිනුම් තුන භාවිතයෙන් තමයි අත්තිවාරම් කාණු කැපීමට අදාළ පරිමාව අපි සොයා ගන්නු ලබන්නේ. ඉතින් අපි මුලින්ම මෙහි බාහිර මධ්‍ය රේඛා දිග හොයමු. මොකද අපේ සැලැස්මේ මේ වගේ සැලැස්මක් තිබ්බේ. ඒතර මේ සැලැස්මේ මෙයා අභ්‍යන්තර බිත්තියක් වෙනවා. අනිත් බිත්ති වල මධ්‍ය රේඛා දිග බාහිර මධ්‍ය රේඛා දිග වෙනවා. අපි මුලින්ම මේ බාහිර කොටසේ බිත්ති වල මධ්‍ය රේඛා දිග ගණනය කරන්න ගියොත් සැලැස්ම ළඟට වම නැවත ගිහිල්ලා ඒ ගණනය කිරීම කරලා මෙතෙන්ට එන්නම්. එතකොට ඔබට වඩා පැහැදිලි වෙන නිසා ක්‍රම දෙකකට අපි මේක කරන විදිය කලින් ඉගෙන ගත්තා. මම මෙහිදී පළවෙනි ක්‍රමයට මධ්‍ය රේඛා දිග ගණනය කරන්නම් සැලැස්මට අදාළව. එතන මේක තමයි සැලැස්ම. මම පොඩ්ඩක් තිරය ඉරේස් කරගන්න. පැහැදිලි කිරීම සඳහා ඔබ කලින් වීඩියෝ බලනවා ඔබට මේ වෙලාවෙම ඔබට ගණනය කරගන්න පුළුවන් මධ්‍ය රේඛා දිග කීයද කියලා බොහොම ලේසියෙන්ම. ඒතර අපි දැනටත් පිටින් පිට දිග දන්න නිසා අපේ දෙවෙනි ක්‍රමයෙන් මේක ලේසියෙන්ම හදන්න පුළුවන්. නමුත් මෙම වීඩියෝ සඳහා අලුතෙන්ම පැමිණි ඔබ වෙනුවෙන් පළවෙනි ක්‍රමයට එහෙම නැත්නම් වඩාත්ම සරල ක්‍රමයට මේ ගණනය කරලා මම පෙන්වන්නම්. මධ්‍ය රේඛා දිග සෙවීමේදී අපිට මේ බිත්තිය මධ්‍ය දිගේ යෙදෙන කල්පිත රේඛාවක දිග තමයි අපි සොයන්නේ. එතකොට මෙතන මැද්දේ ඉඳලා මෙතන මැද්ද දක්වා තියෙන දිග තමයි අපි මුලින්ම හොයාගන්නේ. එහෙම හොයන්න ගියොත් මේ පැත්තට තිරස් දිශාවට මේ බිත්තිය හම්බ වෙනවා 3400යි. මේ මධ්‍ය බිත්තිය මෙතෙන්දී හම්බ වෙනවා මෙතන 225යි. ඊළඟට මේ මිනුම තියෙනවා 3000යි. ඊට අමතරව මෙතෙන්දි බිත්තියේ පළලින් භාගයක ප්‍රමාණයකුත් මෙතෙන්දි බිත්තියේ පළලින් භාගයක ප්‍රමාණයකුත් එකතු කරන්න ඕනේ. එහෙනම් අපි දානවා add දෙකක් භාගයක් 225ක් විදියට. එතකොට දෙකට දෙක කැපිලා ගියාම මෙහාට 225ක් එකතු වෙනවා. එතකොට තිරස් දිග වෙනවා පුතේ අපිට ලැබෙනවා ඉදිරියෙන් යන්න පුළුවන් 5යි 10යි sorry 1 4යි 1යි 5යි 4යි 5යි 4යි 2යි 6යි 2යි 8යි 3යි 3යි 6850යි. ඒ වගේම සිරස් දිශාවට ගත්තොත් 2800යි. වෙනත් වර්ණයක් භාවිතා කළොත් ඔබට මම හිතනවා වඩා පැහැදිලි වෙයි කියලා. ඒතර මේ පැත්තට තියෙනවා මෙතන මේ බිත්තියේ මැද්දේ ඉඳලා
මෙන්න මෙතන බිත්තියේ මැද්ද දක්වා තියෙන දිග තමයි අපි මේ ගන්න කරන්නේ. එතකොට ඒ දිග වෙනවා 2800යි. මෙතෙන්දි 225න් භාගයකුත් මෙතෙන් 225න් භාගයකුත් එකතු වෙන්න ඕනේ පෙර පරිදිම add දෙකක් භාගයක් 225. එතකොට එනවා 225ක් මෙයාට එකතු කරන්න කියලා. මෙයාට 225ක් එකතු කළාම අපිට උත්තරේ හම්බ වෙනවා 5යි 2යි 8යි 2යි 10යි එකක් ඉතුරුයි 3යි 3025. ඒතර මේ දෙන්න එකතු කළාම අපිට මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දිග මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දිග එනවා. ඒ වගේ දෙගුණයක් තමයි මේ මුළු මධ්‍ය රේඛා දිග වෙන්නේ බාහිර වට ප්‍රමාණය වෙන්නේ. එතකොට මේක එකතු කරලා දෙකෙන් වැඩි කළා නම් අපිට බාහිර මධ්‍ය රේඛා වෙනම ගන්න පුළුවන් 5යි 7යි 8යි 9යි. මෙයා දෙකෙන් වැඩි කළොත් එහෙනම් අපිට බාහිර මධ්‍ය රේඛා දිග external center line length එක එනවා අපිට 0.5යි 8 වරක් 2 16යි 17යි එකක් ඉතුරුයි 9 වරක් 2 18යි 19යි 19750ක් විදියට. ඒ වගේම අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග වෙන්නේ මේ බිත්තියේ මේ මැද්දේ ඉඳලා මෙන්න මෙතෙන්ට තියෙන දිග තමයි අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග වෙන්නේ. ඒතර ඒ දිග මේ දිගට සමානයි. ඒ හින්දා අපිට කෙලිම ලියන්න පුළුවන්. මේ පැත්තට විතරයි අභ්‍යන්තර බිත්තියක් තියෙන්නේ. ඒ හින්දා internal නැත්නම් අභ්‍යන්තර center line length එක වෙන්නේ පෙර සඳහන් කළ පරිදි as before described 3025යි. එතකොට මුළු වගේ වෙන්නේ 3025යි. මේ විදිහට අපිට මේකේ මධ්‍ය රේඛා දිග ගණනය කරගන්න හැකියාව ලැබෙනවා. අපි බලමු මෙය කොහොමද අපි TDS පත්‍රය ඇතුළත් කරලා තියෙන්නේ කියලා. අපිට පේනවා බාහිර මධ්‍ය රේඛා දිග 3400යි. එයාට 225ක් එකතු කළා මැද තිබ්බ බිත්තිය 3000ක් එකතු කළා ඊළඟ කාමරයේ පළල කාමරයේ දිග. ඊට පස්සේ අපි මෙයාට එකතු කරනවා දෙපැත්තට බිත්ති පළල වගේ දෙගුණයක් දෙකක් භාගයක් 225ක්. ඒ කියන්නේ 225ක් එකතු කළාම 6850ක් ආවා මේ මධ්‍ය රේඛා දිග. ඒ වගේම සිරස් අපි ගත්තාම 2800ක් තිබ්බා. යාටත් එකතු කරනවා බිත්ති පළල වගේ දෙගුණයක් දෙකක් භාගයක් 225ක් කියන්නේ 225ක්. එතකොට 3025ක් ආවා. මේ දෙන්න එකතු කළාම අපිට එනවා 9875යි කියලා. ඒක දෙකෙන් වැඩි කළාම අපිට බාහිර මධ්‍ය රේඛා දිග ලැබිලා තියෙනවා 19850ක් විදියට. ඒ වගේම අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග ගණනය කළොත් එහෙම අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග වෙන්නේ 3025න් බව මම කලින් සඳහන් කළා. එතකොට අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග internal center line length එක 3025ක් වෙනවා. එතන මේ 3025 අපි ශෝධනය කරගන්න ඕනේ කාණුව ඉදිකිරීමට අදාළව. එය මම ඔබට කලින් මධ්‍ය රේඛා වීඩියෝ හතරවන වීඩියෝදී ඔබට පැහැදිලි කරලා තියෙනවා. ඒකට ඔබට පේනවා මේ සැලැස්මට ගියොත් අපි නැවත මේ හරිය අපි අත්තිවාරම් කාණුව දිගටම බාහිරින් හාරගෙන ගියොත් මෙන්න මේ කුඩා ප්‍රදේශයේ සහ මෙන්න මේ කුඩා ප්‍රදේශයේ නැවත අත්තිවාරම් කාණුව කැපීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද බාහිර කාණුව කපද්දි කැපිලා ඉවරයි. නමුත් අභ්‍යන්තර බිත්තියේ මධ්‍ය රේඛාව ගණනය කළත් ඒ මධ්‍ය රේඛාවෙන් ඒ මම පාට කරපු කොටස් දෙකේ ප්‍රමාණය ඉවත් කරන්න වෙනවා. මොකද ඇත්ත සත්‍ය වශයෙන්ම නැවත කැපීමට අවශ්‍ය නොවන නිසා. එතකොට ඒ වගේ ස්ථානයක් අපි හඳුන්වනවා T සංදියක් කියලා. එතකොට මෙතන තියෙනවා එක T සංදියක්. ඒ වගේම මෙතන තියෙනවා එක T සංදියක්. ඒ වුණා මේ T සංදි දෙකට අදාළව අභ්‍යන්තර මධ්‍ය රේඛා මිනුමෙන් අඩු කිරීමක් කරන්න ඕනේ මේ T සංදි වලදී. ඒ අඩු කිරීම වෙන්නේ මේ අභ්‍යන්තර බිත්තිය ගිහිල්ලා බාහිර බිත්තිය හමුවන ස්ථානයේ මේ හමුවන බිත්තියේ පළලින් අඩක ප්‍රමාණයක් මධ්‍ය රේඛා මිනුමෙන් එක T සංදියක් සඳහා අපි අඩු කරන්න ඕනේ. අපි ඒක අඩු කළොත් ඔබට පේනවා කාණු පළල සඳහා අපි T සංදි ශෝධනය කරන්න යන්නේ අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග 3025ක් විතර අපිට ලැබිලා තියෙනවා. සැලැස්මේ T සංදි මෙතන අපි දානවා less කියලා අඩු කිරීම කියලා. less T සංදි සඳහා අඩු කිරීම 2 numbers T සංදි දෙකක් තියෙනවා. දෙකක් භාගයක්
මේ වෙලාවේ අත්තිවාරම් කාණු කැපීම සිදු වෙන නිසා අත්තිවාරම් කාණුවේ පළල තමයි T සංදියේ ශෝධනීය වී ඉත්තේ. මොකද සම්බන්ධ වන ව්‍යුහයේ පළල සම්බන්ධ වන්නේ අත්තිවාරම් කාණුවට. එහෙනම් අත්තිවාරම් කාණුවේ පළල මිලිමීටර් 500යි. දැන් 500න් භාගයේ ඒවා දෙකක් අඩු වෙනවා T සංදිය දෙකක් සඳහා. එතන මේ T සංදිය දෙකක් තියෙන තමයි මෙයා දෙකෙන් වැඩි වුනේ. එතන දෙකට දෙක කැපිලා ගියාම මේ මිනුමෙන් 500ක් අඩු වෙනවා. එතකොට කාණු කැපීම සඳහා ශෝධිත අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග අපිට ලැබෙනවා 2525ක් විදියට. 2525ක් විදිහට. එතකොට අත්තිවාරම් කාණු කැපීම කපන ලද පස් ඉවත් කිරීම සහ කාණුව සඳහා නැවත පස් පිරවීමේ මිනුම් තුනම අපිට මේවර එකපාර ගණනය කරන්න පුළුවන්. මොකද අත්තිවාරම් කාණු කැපීම අපි මයින්නේ ඝන මීටර වලින්. ඒ වගේම මේ කාණුව කපලා එළියට එන පස් ටික ඉවත් කිරීම අපි මයින්නේ ඝන මීටර වලින්. ඒ වගේම මේ කපාගත්ත කාණුව අපි මෙතෙන්දී උපකල්පනය කරනවා සම්පූර්ණ වශයෙන්ම නැවත පුරවනවා කියලා උපකල්පනය කළොත් ඒ මිනිම වෙන්නේ මේ ඉවත් කරපු පස් පරිමාණ තමයි නැවත පුරවන්න වෙන්නේ. අප කලබල වෙන්න එපා. මේ අපි කපපු කාණුව නැවත සම්පූර්ණයෙන් පුරවන ලෙසට මිනිම ලබාගෙන අපි පසුව මේක තුල ඉදි කරන කොටස් වලට අදාළ පරිමාණ ඉවත් කිරීමෙන් තමයි මේ නැවත පිරවී සත්‍ය වශයෙන්ම නැවත පිරවිය යුතු පරිමාව ගණනය කරන්නේ. මම මේක පසුවට පැහැදිලි කරන්න කොහොමද වෙන්නේ කියලා. අපි මෙතෙන්දී උපකල්පනය කරනවා කපපු ලද මුළු පස් පරිමාණම මේක තුලට නැවත පුරවනවා කියලා. ඒතර කාණුවේ දිග එනවා බාහිර මධ්‍ය රේඛා දිග 9750යි. කාණු කැපීමට ශෝධිත අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග ඇවිල්ලා තියෙනවා අපිට 2525යි. කාණුවේ පළල අපි හොයාගෙන තියෙනවා 500ක් කියලා. දැන් අපි හොයාගත යුතු අනිත් මිනුම වෙන්නේ කාණුවේ ගැඹුර කොච්චරද කියලා. ඒතර කාණුවේ ගැඹුර අපි අත්තිවාරමට ගියොත් හොයාගන්න පුළුවන්. අත්තිවාරම් සැලැස්ම පොඩ්ඩක් පැහැදිලි කළොත් පොඩ්ඩක් තිරය ක්ලීන් කරගන්න. අපිට පේනවා වඩා හොඳින්. ඒතර අත්තිවාරමේ ගැඹුර අපිට ගණනය කරගන්න පුළුවන් බොහොම ලේසි ගණනය කිරීමක් තියෙන්නේ. අපට පැහැදිලි ඇති. ඒතර අපි කාණුව හාරන්නේ මේ පොළොව මට්ටමේ ඉඳලා පහළට. ඒතර පොළොව මට්ටමේ ඉඳලා මේ පහළ සීමාව දක්වා ගැඹුර තමයි අපි හොයා ගන්න ඕනේ. එහම ගියොත් මෙතන 300ක් තියෙනවා. 300යි. එයාට එකතු වෙනවා. යට දාලා තියෙන කොන්ක්‍රීට් එක මිලිමීටර් 100යි. ඒ වගේම මේ කොන්ක්‍රීට් එක යට ස්ට්‍රීට් කොන්ක්‍රීට් එකක් දාලා තියෙනවා මිලිමීටර් 50ක් ඝනකම තියෙන. එහෙනම් තව 50ක් මෙයාට එකතු වෙනවා. ඒතර මුළු කාණුවේ ගැඹුර එනවා 450ක් කියලා. ඒතර මේ 450ක් ගැඹුරු මුළු ගැඹුර තිබ්බට ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඉඳලා අපි මේ අත්තිවාරම් සීමාව තුල මිලිමීටර් 150ක් ගැඹුරට මුල් අදියරේදී මතු පිටපස් ස්තරය ඉවත් කළා 150ක් ගැඹුරට. එහෙමනම් ඒ ඉවත් කරපු මතු පිටපස් ස්තරයේ ඝනකම වන මිලිමීටර් 150 මේ මිනුමෙන් අඩු කරන්න ඕනේ. එහෙමනම් මෙයාගෙන් අඩු කරනම 150ක් මේ අඩු කරන්නේ කුමක් සඳහාද? මතු පිටපස් කැණීමට අදාළ. මතු පිටපස් කැණීමට අදාළ ගැඹුර. ඒතර ඒක අඩු කළාම අපිට එනවා මේ අත්තිවාරමේ කාණුවේ ගැඹුර මිලිමීටර් 300ක් කියලා. ඒතර මේ එන්නේ කාණුවේ ගැඹුර. කාණුවේ හාරන්න ඕන කාණුවේ ගැඹුර තමයි මේ එන්නේ 300ක් විදිහට. හිතන ඔබට පැහැදිලි ඇති කියලා. එතකොට අපිට පේනවා 300යි 100යි 50යි එකතු කළාම අපිට ඇවිල්ලා තියෙනවා 450ක් මුළු ගැඹුර පහළට. එතකොට ඒකෙන් අඩු කරනවා මතු පිටපස් කැණීම මිලිමීටර් 150ක් ඒ කැණුම් ඝනකම. ඊට පස්සේ අපිට එනවා කාණුවේ ගැඹුර අත්තිවාරම් කාණුවේ ගැඹුර මිලිමීටර් 300ක් කියලා. එහෙමනම් අපිට මේ පරිමාව හොයන්න පුළුවන්. අපි වැඩ විස්තර ඉදිරියෙන් ලියනවා සාමාන්‍ය පොළවේ. ඒතර මේ පොළවේ ස්වභාවය අනුව මිල ගණන් වෙනස් වෙනවා මේ පස් කැපීමට අදාළ. ඒ හින්දා මෙතෙන්දි සඳහන් කරනවා සාමාන්‍ය පොළවේ පළල මිලිමීටර් 300ට වැඩි අත්තිවාරම් කාණු කැපීම. ඒතර සම්මත මිනුම් ක්‍රමේදී මිලිමීටර් 300ට වඩා වැඩි පළලක් තියෙන කාණු සඳහා තමයි පරිමාවක් විදිහට මිනුම් කරන්න කියලා තියෙන්නේ. යම් කාණුවක ඝනකම නැත්නම් පළල කාණුවේ පළල මිලිමීටර් 250ක් විතර වුණොත් ඒක අපි මයින්නේ දික් මීටර විදිහට දිග මිනුමක් විදිහට තමයි කාණුවේ කැපීම ගණනය කරන්නේ. නමුත් මේක මිලිමීටර් 300ට වඩා වැඩි ඝනකමක් තියෙන නිසා 300ක් හෝ 300ට වැඩි පළලක් තියෙනවා. මේකෙදී පළල මිලිමීටර් 500ක් තියෙනවා. පළල මිලිමීටර් 500ක් තියෙනවා. ඒ හින්දා මේක අනිවාර්යයෙන්ම
පරිමාවක් ඉදිරියට තමයි අපි මිනුම් කරන්නේ. එතකොට බාහිර මධ්‍ය රේඛා දිග 19.75යි මීටර වලට හැදුවාම කාණුවේ පළල මිලිමීටර 500.5යි. ඒ වගේම කාණුවේ ගැඹුර මිලිමීටර 300.3යි. එතකොට මේ අගයන් තුන ගුණ කළාම බාහිර කාණුවේ මුළු පරිමාව වෙනවා 2.96ක් කියලා. ඒ වගේම අභ්‍යන්තර කාණුවේදී මතක තියාගන්න අනිවාර්යයෙන්ම කාණු කැපීමට අදාළව ශෝධිත අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඒ අගය 2.53ක් වෙනවා. දශම ස්ථාන දෙකකට නිවැරදිව ගත්තාම 2.53යි. කාණුවේ පළල මිලිමීටර 500.5යි. ඒ වගේම කාණුවේ ගැඹුර මිලිමීටර 300.3යි. එතකොට මේ අගයන් තුන ගුණ කළාම අපිට ලැබෙනවා 0.3යි 8ක් කියලා අභ්‍යන්තර කාණුවේ පරිමාව. එතකොට බාහිර කාණු පරිමාවයි අභ්‍යන්තර කාණු පරිමාවයි එකතු කළාම අපිට මුළු කාණුවේ පරිමාව වෙනවා 3.34ක් කියලා. මේ කපපු පස් පරිමාවම තමයි ඉවත් කරන්න තියෙන්නේ. නිසා අපි මෙතෙන්දී n ලකුණ භාවිතා කරලා ලියනවා. කපන ලද පස් උපදේශ පරිදි වැඩබිමෙන් බැහැර කිරීම. ඒ වගේම බැහැර කිරීම. ඒ වගේම අපි උපකල්පනය කරනවා මේ කපපු කාණුවම නැවත පස් වලින් පුරවනවා කියලා. ඒ සඳහා අත්තිවාරම් කාණුවට පිටතින් සපයාගත් පස් යොදා නැවත පිරවීම කියන වැඩාංගයටත් අදාළ මිනුම වෙන්නේ ඝන මීටර 3.34යි. එතකොට අපි වැඩාංග 3ක් මෙහිදී මිනුම් කරලා අවසන් කළා. අපි ඊට අදාළ සලකුණ අපි අත්තිවාරම් කාණු කැපීම මිනුම් කළා. පස් ඉවත් කිරීම සහ නැවත පස් පිරවීම කියන වැඩාංග 3 ගණනය කළා. ඊළඟ වැඩාංගයේ විදිහට අපිට ඉතුරු වෙන්නේ තියෙන්නේ අත්තිවාරම් සඳහා පැතිලෑලි ගැසීම. අත්තිවාරම් සඳහා පැතිලෑලි ගැසීම. ඊට අපි ඒ කොටසට ගියොත් ඔබට පේනවා අත්තිවාරම් සඳහා පැතිලෑලි ගැසීම එහෙම නැත්නම් අපි කියනවා earthwork support කියලා. අත්තිවාරම් කාණුවේ දෙපස පස් ස්තරයේ කඩා වැටෙන සුළු වේ නම් අත්තිවාරම් කාණුව වටා ලෑලි යොදා ආවරණය කරනු ලැබේ. මෙය පැතිලෑලි ගැසීම නම් වේ. එතකොට මේ කාණුවක් හැරුවාම මේ කාණුවේ දෙපැත්තේ බිත්ති වලට අපි ලෑලි තියලා සකස් කරනවා. මොකද මේ අත්තිවාරම් කාණුවේ පස් කඩා වැටීමක් සිදු වුණොත් එහෙම මේක ඇතුලේ වැඩ කරන සේවකයන්ගේ ආරක්ෂාවට මේක තර්ජනයක් විය හැකි නිසා. එම නිසා මේ ඉවුරු කඩා හැලෙන සුළු පස් සහිත ස්ථානයක් නම් අනිවාර්යයෙන්ම මේ පැතිලෑලි ගැසීම සිදු කරන්න ඕනේ. ඒ නැතත් අපි මේ සඳහා මිනුම් ලබා ගැනීම කරනවා. පැතිලෑලි ගැසීම සඳහා කේන්දීමක් අවශ්‍ය වුණත් ඒ සඳහා අවශ්‍ය මිල ගණන් තීරණය කිරීම සඳහා. ඒතර මේක මයින්නේ මේ පැත්තේ මුහුණත සහ මේ පැත්තේ මුහුණත වර්ගඵලයක් විදිහට මැන්නහම ඒ වර්ගඵලයේ ආවරණය වෙන විදිහට අපි ලෑලි යෙදීම කරන්න ඕනේ. ඒ නිසා වර්ගඵලයක් විදිහට තමයි අපි මේ ලෑලි යෙදීමට අදාළ මිනුම ලබා ගන්නේ. කාණුවේ දෙපැත්තේ පෘෂ්ඨ දෙකේ වර්ගඵලය තමයි අපි ඇත්තටම පැතිලෑලි ගැසීමට තියෙන ප්‍රමාණය විදිහට අපි ගණනය කිරීම කරන්නේ. අත්තිවාරම් කාණුවේ මධ්‍ය රේඛා දිග කාණුවේ ගැඹුර ඇසුරින් මෙය ගණනය කරන්න පුළුවන්. එතකොට අත්තිවාරම් කාණුවේ මධ්‍ය රේඛා දිග සහ කාණුවේ ගැඹුර කියන එක වැඩි කරලා ඒක දෙකෙන් වැඩි කිරීමෙන් අපිට සරලව මේකේ ලෑලි පරිමාව ගණනය කර ගැනීම හැකියාව තියෙනවා. බාහිර හා අභ්‍යන්තර මධ්‍ය රේඛා දිගවල් කාණුවේ ගැඹුරෙන් හා දෙකෙන් ගුණ කරන්න. අත්තිවාරම් කාණුවේ පිටත වට ප්‍රමාණය සොයා එය 150 මිලිමීටර වලින් ගුණ කර ඊට එකතු කරන්න. T සංදි මුහුණක් සඳහා සම්බන්ධ වන කාණුවේ අතුරු මුහුණත් වර්ගඵලයෙන් අඩු කරන බලමු මේ කොහොමද සිද්ධ කරන්නේ කියලා. එතකොට පේනවා මේ පැතිරෑලි ගැසීම සිද්ධ වෙද්දී ඇත්තටම අපි මධ්‍ය රේඛාව ගණනය කළොත් එහෙම මේ වගේ තලයක ගමන් කරන කල්පිත රේඛාවක් තමයි මධ්‍ය රේඛාව කියලා කියන්නේ. එතකොට ඔබට පේනවා මේ මධ්‍ය රේඛා මිනුමයි මෙන්න මෙතන ඉඳලා මෙතන තියෙන කාණුවේ හාරන ලද කාණුවේ ගැඹුරයි වැඩි කළොත් මේ එක තහඩුවක වර්ගඵලය ගන්න පුළුවන්. ඒක දෙකෙන් වැඩි කළාම මේ තහඩුවේ වර්ගඵලය ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට මෙහෙම දෙපැත්තෙම අපිට මෙන්න මේ පරිමාව සහ මේ වර්ගඵලය සහ මේ වර්ගඵලය අපිට ගණනය කරගන්න පුළුවන්. හැබැයි ඔබට පේනවා ගොඩනැගිල්ලේ බාහිර සීමාවේදී අර මතු පිට පස් ස්තරේ ඉවත් කරපු සීමාවේ කොටසට ඒ උස දක්වා අපිට මේ ලෑල්ල දිගින් එක් කරන්න ඕනේ. එතකොට ඒ සඳහා මිලිමීටර් 150ක උසක් තියෙනවා. එතකොට මේ 150ක උස මුළු ගොඩනැගිල්ලේ පිටත වට ප්‍රමාණය වටාම නැවත ලෑල්ල සඳහා වර්ගඵලයට එකතු කරන්න ඕනේ. ඒ එකතු කිරීම සඳහා අපිට අත්තිවාරමේ පිටත වට ප්‍රමාණය ගණනය කරගන්නත්
අවශ්‍ය වෙනවා මේ පැති රැලි ගැසීමට අදාළ මිනුම ලබා ගැනීමේදී. ඒතර සාමාන්‍යයෙන් ඔබගේ උසස් පෙළ විභාගෙදී බොහෝ විට මේ පැති රැලි ගැසීමට අදාළ මිනුම ලබා ගන්න මෙතෙක් දීලා නැහැ. ටිකක් මේ මිනුම ලබා ගන්න කිරීම ටිකක් සංකීර්ණ වන නිසා විය හැකියි. එතකොට ඔබට පේනවා මේ தත්ත්වය මොකක්ද කියලා මේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඉඳලා අපි මිලිමීටර් 150කට මේ ප්ලෑන් එකේ XX තලය හරහා කැපුවොත් ඔබට පේනවා මේ කාණුවේ අභ්‍යන්තර කොටස මිලිමීටර් 150ක් පාතයි. බාහිර පැත්ත මිලිමීටර් 150ක් උසයි. එතකොට එහෙනම් බාහිර වට ප්‍රමාණයටම අමතරව 150ක් උස ලෑලි තට්ටුවක් වදිනවා මේ මම රතු පාටින් ලකුණු කරපු සීමාව වටේට. එතකොට ඒ වර්ගඵලය සහ අභ්‍යන්තර සහ බාහිර මධ්‍ය රේඛා දිගවල් මේ කාණු ගැඹුරට දෙකකින් වැඩි කරලා එකතු කිරීමෙන් අපිට මේ පැති රැලි වර්ගඵලය ගණනය කරන්න පුළුවන්. කාණුවේ මධ්‍ය රේඛා දිග අභ්‍යන්තර බාහිර මධ්‍ය රේඛා දිග 19750යි. කාණු කැපීමට ශෝධිත අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග අපි නැවත ලබා ගන්නවා 2525යි. අපි නැවත ගණනය කරන්න ඕන. අපි කලින් ලබා ගත්තා ගෙමයි. කාණුවේ පල්ල මිලිමීටර් 500යි. කාණුවේ ගැඹුර මිලිමීටර් 450ක් නෙමෙයි. මෙයාගෙන් අඩු වෙන්න ඕනේ 150ක්. එතකොට මෙයාගේ අගය 300යි. කාණුවේ ගැඹුර මිලිමීටර් 300යි. ඒක නිවැරදි වෙන්න ඕනේ 300ක් විදිහට. ඒතර කාණුවේ පිටත වට ප්‍රමාණය අපි හොයා ගන්න ඕනේ මේ සඳහා. ඒතර අපිට ඒක සඳහා කරන්න පුළුවන්. බාහිර මධ්‍ය රේඛා දිග අපි දන්නවා 19750යි. 19750යි බාහිර මධ්‍ය රේඛා දිග. එතකොට මේ සෙන්ටර් ලයින් එකේ ගියොත් එහෙම 19750යි. එතකොට අපි අර දෙවෙනි මෙතඩ් එකට හෙව්ව විදිහට මතක් කරගත්තොත් පොඩ්ඩක් මේ ඉන්නේ මධ්‍ය රේඛාවේ දැන් කාණුවේ පිටත ප්‍රමාණය කියලා කියන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක්. එතකොට මෙතන තියෙනවා අත්තිවාරමේ කාණුවේ පළලින් භාගයක්. ඒ කියන්නේ මේ ප්‍රමාණය මිලිමීටර් 250ක් වෙනවා. එතන මේ පැති රැලි ගහද්දි මේ මධ්‍ය රේඛා මිනුමට ඉඳලා මේ දක්වා තියෙන කොටස. ඒ කියන්නේ මෙන්න මේ දිග ප්‍රමාණය වන 250ක් ප්‍රමාණය සහ මේ පැත්තෙන් 250ක ප්‍රමාණයක් එකතු වෙන්න ඕනේ එක මුල්ලකට. ඒ වගේම මුළු හතර සඳහාම එකතු වෙන්න ඕනේ. එතකොට මුළු කාණුවේ පල්ල 500න් භාගයයි. ඒ කියන්නේ මේ කොටස 250යි මේ කොටස 250යි. ඒ කියන්නේ එක මුල්ලකට 500 ගානේ මුළු හතරට 2000ක් එකතු වෙන්න ඕනේ මධ්‍ය රේඛා මිනුමට. අපි බැලුවොත් අපට පේනවා එක මුල්ලකට කාණුවේ පළල 500යි ඒකෙන් භාගයක් වගේ දෙකක් එකතු වෙන්න ඕනේ එක මුල්ලකට. ඒ වගේ හතරක් එකතු වෙනවා මුළු සඳහා. මෙතන ඇඩ් කියලා දාලා තමයි අපි සාමාන්‍යයෙන් ලියන්නේ. එතකොට අපිට එනවා 2000ක් මෙයාට එකතු කරන්න කියලා. ඒතර අපිට උත්තරේ එනවා 21750ක් කියලා බාහිර මධ්‍ය රේඛා මිනුම. අත්තිවාරම් කාණුවේ අත්තිවාරමේ පිටත වට ප්‍රමාණය. මේ එන්නේ ඇත්තටම අත්තිවාරමේ පිටත වට ප්‍රමාණය. පිටත වට ප්‍රමාණය. එතකොට අපිට එනවා අභ්‍යන්තර මධ්‍ය රේඛා මිනුම බාහිර මධ්‍ය රේඛා මිනුම 19.75යි. එයා කාණු ගැඹුරෙන් වැඩි කරනවා 0.3. එතකොට එනවා එළියේ කොටසේ එක පැත්තකට කාණුව වදින ප්‍රමාණය. එතකොට ඒක දෙකකින් වැඩි කළාම ඇතුල් පැත්තත් එනවා. එතකොට ඒක දෙකකින් වැඩි කළාම අපිට එනවා 11.85ක් කියලා බාහිර කාණු කොටසට ලෑලි ගහන්න ඕන වර්ගඵලය. ඊට අමතරව පිටත කොටසේ විතරක් තව මිලිමීටර් 150ක් උසට ලෑල්ල සකස් කරන්න ඕනේ. එතකොට මේ පිටත වට ප්‍රමාණයටම නැවත 150ක් උසට ලෑලි තට්ටුවක් වදින්න ඕනේ. ඒක තමයි මේ පිටත වට ප්‍රමාණය හොයාගත්තේ. එතකොට පිටත වට ප්‍රමාණය වෙලා තියෙනවා 21.75ක් කියලා. එයා වැඩි කරනවා ඒ ලෑලි තට්ටුවේ උස වෙන්නේ මිලිමීටර් 150ක්. ඒ කියන්නේ 0.15න්. එතකොට ඒක වැඩි කරනවා ලැබිලා තියෙනවා 3.26ක් කියලා වර්ගඵලය. ඒක වදින්නේ ගොඩනැගිල්ලේ අත්තිවාරම් කාණු වල පිටත සීමාව වටේ. ඊළඟට එනවා ඉතින් මේ බ්‍රැකට් එක මෙතෙන්ට වදින්න ඕනේ. එතකොට මේ මිනුමට ඉස්සරහින් ලියනවා අත්තිවාරම් කාණු සඳහා පැති රැලි ගැසීම. එතකොට ඊට අමතරව අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග ඇවිල්ලා දිනවා 2525යි කියලා. ඒක 2.5යි 3යි. එතකොට ඒ වගේ දෙපැත්තටම වදින්න ඕනේ. අභ්‍යන්තර කාණුව මේ විදිහට දිනවා. ඒ කාණුවේ එක පැත්තක දිග තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක දෙකෙන් වැඩි කළාම අපිට එනවා 2.5යි 3.3න් වැඩි කරලා ඒක දෙකකින් වැඩි කරාම අපිට උත්තරේ එනවා 1.52ක් කියලා. එතන මේ වැඩි කරද්දී ඔබ කැල් කරද්දී මතක ඇතුව 2 වැඩි කිරීම 19.75 වැඩි කිරීම 0.3
11.8 කියලා ලබා ගන්න. ඒ වගේම 21.75 වැඩි කිරීම 0.15 3.26යි. 2 වැඩි කිරීම 2.5යි 3 වැඩි කිරීම 0.3 1.5යි 2යි. එතන මේ අගයන් ටික එකතු කළාම අපිට ලැබෙනවා පැතිරෑලි ගැසීමට අදාළ මුළු වර්ගඵලයේ විදිහට 16.6යි 3ක් විදිහට. ඊළඟට අපි මේකෙන් අඩු කිරීමක් කරනවා t සංදි වලදී. මොකද අපි මේක දෙකෙන් වැඩි කළා තමයි අපි ගත්තේ මේ මුණත් දෙකේම ලෑලි වදිනවා කියලා. නමුත් ඇත්තටම මෙන්න මේ කොටසේ සහ මේ කොටසේ ලෑලි වැදීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක විවෘත ප්‍රදේශයක් නිසා. ඒ ප්‍රමාණය අඩු කරන්න ඕනේ. ඒක අපි අඩු කිරීම කරන්නේ ඊළඟ අදියරේදී. එතකොට මේකේ ඊළඟ අදියර වෙන්නේ ඇබ්ස්ට්‍රැක්ට් ෂීට් එක හදද්දී නැත්නම් ලුහුඩු පත්‍රය සකස් කරද්දී. එතකොට ලුහුඩු පත්‍රයේදී සිදු කරන අඩු කිරීම අපි TDS පත්‍රයට ඇතුළත් කිරීමේදී DTT කියන සංකේතය යොදනවා. ඩිඩක්ෂන් කියන එක. ඩිඩක්ෂන් කියලා දාලා ලියනවා. පැතිලෑලි යෙදීමෙන් අතුරු මුහුණත් සඳහා අඩු කිරීම. අතුරු මුහුණත් කියලා කියන්නේ මේ T සංදි වල හම්බ වෙන මුහුණත් සඳහා අඩු කිරීම. එතකොට ඒ අඩු කිරීම අපිට ගන්න පුළුවන් කොච්චරක්ද කියලා. එතකොට මෙන්න මෙතන ඉරක් වදින්නේ නැහැ පුතේ. මේ ඉර වදින්නේ නැහැ මෙතන. එතකොට 0.5යි කාණුවේ පළල. එතකොට මේ කොටසේ පළල මෙයාගේ පළල මීටර් 0.5යි. ඒ වගේම කාණුවේ ගැඹුර වෙන්නේ 0.3යි. එතකොට මේ දෙන්න ගුණ කළාම එක අතුරු මුහුණතක වර්ගඵලය එනවා. එතකොට මේ T සංදියේ මේ වගේ පොඩි මුහුණක් නිර්මාණය වෙන්නේ. එතකොට මේ මුහුණතේ පළල 500යි ගැඹුර 300යි. එතකොට මේ වගේ මුහුණක් දෙකක් අඩු වෙනවා. මේ මුල්ලේදී සහ මේ මුල්ලේදී. එතකොට අඩු කිරීම තමයි මෙතන සිද්ධ කරන්නේ. එතකොට 500යි 300 වැඩි කළා 0.5 වැඩි කිරීම 0.3. ඒක දෙකෙන් වැඩි කළා මුහුණක් දෙකක් නිසා. එතකොට දෙවරක් 0.5 වැඩි කිරීම 0.3 අපිට ලැබිලා තියෙනවා. 5 3 15යි 15 2 30යි. ඒ කියන්නේ 0.3යි බිඳුවක් කියලා. එතකොට මේ අඩු කිරීම අපි අවසාන වශයෙන් සිදු කරන්නේ අපේ ලුහුඩු පත්‍රයේදී. එතකොට අද වීඩියෝ අපි ලබා ගන්න අවසාන මිනුම් දෙක තමයි අපි ඊළඟට ලබා ගන්න යන්නේ. මිනුම් කිහිපය තමයි ලබා ගන්න යන්නේ. ඊළඟට අපි බලමු භූගත හා මතුපිට ජල ඉවත් කිරීම කොහොමද සිදු කරන්නේ කියලා. භූගත ජල මට්ටම පොළවට ආසන්නයේ පවතින විට කාණුව තලය තුලට භූගත ජලය එකතු වෙන්න පුළුවන්. ඒතර ග්‍රවුන්ඩ් වෝටර් ලෙවල් එක ගොඩක් ඉහළ නම් ඔබ දන්නවා වෙලක් අයින වගේ අපි අත්තිවාරම් කාණු කපන්න ගියොත් කාණුව තුලට ජලය නිරන්තරයෙන් එකතු වෙනවා. ඒ වගේම වර්ෂා සහිත කාලගුණයකදී අපි කුමන භූමියක කාණුවක් කැපුවත් මතුපිට ගලාගෙන යන ජලය කාණුවට එකතු වෙනවා. ඒ නිසා මේ එකතු වෙන ජලය අපිට ඉදි කිරීමට පෙර ඉවත් කරන්න ඕනේ. එතකොට අපිට ඒක ඒ අවස්ථාව වෙනකන් කියන්න බෑ කොච්චර ජල පරිමාවක් ඉවත් කරන්න වෙයිද කියලා. එතකොට ගොඩක් වෙලාවට අපි මේකට රේට් එකක් හදද්දී ජල පොම්පයක් භාවිතා කළා නම් මේක ජලය ඉවත් කරන්නේ පොම්පේ ක්‍රියාත්මක වෙච්ච පැය ගානට තමයි අදාළ ගෙවීම සත්‍ය වශයෙන්ම සිද්ධ කරන්නේ. නමුත් ඒ සඳහා ගෙවීමක් තියෙන බව දැක්වීමට අපි අයිටම් එකක් විදිහට මේක ඇඩ් කරනවා. අත්තිවාරම් කාණුවට එකතු වන භූගත හා මතුපිට ජලය ඉවත් කිරීම. මේක එලමන්ස් එකක් එහෙම නැත්නම් සම් එකක් විදිහට වෙන් කිරීමක් විදිහට එකතු කරන්නත් පුළුවන් TDS පත්‍රයට. නමුත් මෙතෙන්දී මම මේක අයිටම් එකක් විදිහට එක වැඩාංගයක් තිබෙන බව දැක්වීම සඳහා මේ විදිහට මිනුම ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට අපිට මේ තුනම අපිට එකවර ගණනය කරන්න පුළුවන්. අත්තිවාරම් පතුල මට්ටම් කිරීම surface treatment. අත්තිවාරමේ පතුල හොඳින් මට්ටම් කරලා තරල සකස් කරන්න ඕනේ කොන්ක්‍රීට් දාන්න ඉස්සෙල්ලා. එතකොට ඒ සඳහා අපි මේ අත්තිවාරම් කාණුවේ පතුල්ලේ වර්ගඵලය අපි ගණනය කරගන්න ඕනේ. ඒතර ඒ සඳහා අපිට අත්තිවාරම් කාණුවේ මධ්‍ය රේඛා දිග සහ කාණුවේ පළල භාවිතා කරලා පහසුවෙන් මේ වර්ගඵලය හොයා ගන්න පුළුවන්. ඒ වගේම අත්තිවාරම් පතුල සඳහා කෘමිනාශක යොදනවා අපි. මොකද මේ ඉදිකිරීමෙන් පසුව කෘමි මර්ධනය කරන්න ගියොත් ඒ සඳහා වැය වෙන පිරිවැය ගොඩක් වැඩි. ඒ නිසා මේ කාණුව මත ඉදිකිරීම ආරම්භයට පෙර වේයෝ සහ එවැනි කෘමි සතුන්ගෙන් ඇතිවන හානි වළක්වා ගැනීම සඳහා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදකයාගේ උපදෙස් පරිදි යෙදීම සිදු කරනවා මේ පොළවට. එතකොට ඒ සඳහා අදාළ ප්‍රමාණ ගැනීමේදී අපිට කාණු පතුලේ වර්ගඵලය මේ පතුලේ කොටසේ වර්ගඵලය අපිට ලබා ගන්න වෙනවා. ඒ වගේම අත්තිවාරම සඳහා කැට කොන්ක්‍රීට් එකක්. එතකොට ඔබ දැක්කා මේ ප්ලෑන් එකේ දාලා තිබ්බා මේකේ පතුලේ මිලිමීටර් 50ක් ඝනකම කැට කොන්ක්‍රීට් එකක් දානවා කියලා. එතකොට මේ කැට කොන්ක්‍රීට් එකේ අපි ගන්න වර්ගඵලයක් ඉදිරියට තමයි මිනුම් කරන්නේ මිලිමීටර් 50ක් ගැඹුරු මේ ඝනකම නිසා. එතකොට ඒ කැට කොන්ක්‍රීට් අපි දානවා 1ට 3ට 6 වැනි ග්‍රේඩ් 10 වගේ නිසර කොන්ක්‍රීට් තට්ටුවක්. එතකොට ඒ සඳහා මිනුම අපි ලබා ගන්නේ වර්ග මීටර වලින්. එතකොට අපිට මේ මිනුම් තුනම අපිට එකවර ලබා ගන්න පුළුවන්. මේ කාණු පතුලට අදාළ වර්ගඵලය ගණනය කර ගත්තොත්.
එතකොට අපි දන්නවා කාණුවේ බාහිර මධ්‍ය රේඛා දිග 19750යි. කාණු කැපීමට අදාළව ඒ කියන්නේ කාණුවේ පළලට අදාළව සෝදනය කරගත්ත අභ්‍යන්තර මධ්‍ය රේඛා මිනුම 2525යි. ඒ වගේම කාණුවේ පළල අපි දන්නවා මිලිමීටර් 500ක් කියලා. ඒතර අපිට මේක ලේසියෙන්ම හොයන්න පුළුවන්. ඒතර බාහිර කාණුවේ දිග ප්‍රමාණය 19075යි මධ්‍ය රේඛා මිනුම. ඒක වැඩි කරනවා කාණුවේ පළලින් 0.5යි. එතකොට අපිට හම් වෙනවා 9.8යි. 8යි කියලා වර්ගඵලය. බාහිර කොටසේ කාණු වල වර්ගඵලය. ඒ වගේම ඊළඟට අපි අභ්‍යන්තර කොටසේ කාණුවේ පතුලේ වර්ගඵලය ගණනය කරන්න අභ්‍යන්තර මධ්‍ය රේඛා මිනුම භාවිතා කරනවා කාණු කැපීමට ශෝධනය කරපු ඒ අගය 2.5යි 3යි මධ්‍ය රේඛා දිග ඒ කාණුවේ පළලත් මිලිමීටර් 500යි ඒ කියන්නේ 0.5යි. එතකොට 2.5යි 3.5න් වැඩි කළාම අපිට හම්බ වෙනවා වර්ගඵලය 1.27ක් කියලා. එතන මේ අගයන් දෙක ගුණ කළාම අපිට හම්බෙලා තියෙනවා වර්ග මීටර් 11.55ක කාණු වර්ගඵලයක් තියෙනවා පතුල් වර්ගඵලයක් තියෙනවා. අත්තිවාරම් කාණුවේ පතුල මට්ටම් කර සකස් කරන්න. ඒ වගේම කාණු පතුල සඳහා නිෂ්පාදකයාගේ උපදෙස් පරිදි කොන්ක්‍රීට් මේ කෘමිනාශකය දීමටත් මේ වර්ගඵලයමයි. ඒ වගේම කාණු පතුල සඳහා මිලිමීටර් 50ක් ඝනකමට කැට කොන්ක්‍රීට් තට්ටුවක් යෙදීමට අදාළ ප්‍රමාණය වෙන්නේ මේ වර්ගඵලයමයි. එතකොට මෙතෙන්දී අපි මිනුම් 3ක් ආවරණය කරගත්තා මේ කොටසට මේ මිනුම මගින්. ඊට පස්සේ අපි කපාගත්ත කාණුවේ මේ පතුලේ දාන කොන්ක්‍රීට් එක අපි කිව්වා මේ කපපු කාණුවම නැවත පස් වලින් පොරවනවා කියලා උපකල්පනය කරනවා කියලා. නමුත් මේ මුළු පස් පරිමාවෙන් මේ පතුලේ දාපු කාණු කොටසේ පතුලේ දාපු මේ මඩ කොන්ක්‍රීට් තට්ටුවේ පරිමාව අඩු කරන්න ඕනේ. හැබැයි දැන් අපි මේක පරිමාවක් විදිහට නෙමෙයි අරන් තියෙන්නේ වර්ගඵලයක් විදිහට. ඒ නිසා මේ කොන්ක්‍රීට් එකේ පරිමාව අපිට හොයාගන්න ඕනේ පස් පරිමාවෙන් අඩු කරගන්න. ඒක තමයි මෙතන ඩිඩක්ෂන් එකක් විදිහට පෙන්නන්නේ. අඩු කිරීමක් තියෙනවා. මොකක් සඳහාද? අත්තිවාරම් කාණුව සඳහා අපි පෙර ගණනය කරගත්ත නැවත පස් පිරවීම කියන මිනුමේ. එතකොට මේ ප්‍රමාණය වෙන්නේ බාහිර මධ්‍ය රේඛා මිනුම 19.75යි. ඒ කාණුවේ පළල 0.5යි. ඒ වගේම මේ දාන කොන්ක්‍රීට් තට්ටුවේ ඝනකම මිලිමීටර් 50යි. එහෙනම් ඝනකම වෙන්නේ 50 බෙදීම 1000. තමයි මීටර් කරන්න 1000න් බෙදන්න ඕනේ. එතකොට 1000න් බෙදුවොත් මේ අගය 0.05යි. 0.05යි. එතකොට මේ අගයන් තුන ගුණ කළාම මේ කොටසේ දාපු කොන්ක්‍රීට් පරිමාව අපිට හොයාගන්න පුළුවන් 0.49යි කියලා. ඒ වගේම අභ්‍යන්තර මධ්‍ය රේඛා මිනුම 2.5යි 3යි. එතනදී දාපු කොන්ක්‍රීට් පරිමාව ගණනය කරන්නයි ඒ අගය ගත්තේ. ඒ කාණුවේ පළලත් මිලිමීටර් 500යි. ඒ කියන්නේ 0.5යි. ඒ වගේම එතන දාන කොන්ක්‍රීට් තට්ටුවේ ඝනකම වෙන්නේ මීටර් 0.05යි. ඒතර මේ අගයන් තුන ගුණ කළාම මේ අභ්‍යන්තර කොටසේ දාන කොන්ක්‍රීට් පරිමාව වෙනවා නිසර කොන්ක්‍රීට් පරිමාව වෙනවා 0.06යි ඝන මීටර. ඒතර මේ අගයන් දෙක එකතු කළාම අපිට ලැබිලා තියෙනවා 0.5යි කියලා. මේ දාන මුළු කොන්ක්‍රීට් පරිමාව නිසර කොන්ක්‍රීට් පරිමාව. නම් ඒ කොන්ක්‍රීට් පරිමාව අත්තිවාරම් සඳහා පුරවනවායි කියලා ගත්ත පස් පරිමාවෙන් අඩු විය යුතුයි. ඒ අඩු කිරීම අපි සිදු කරන්නේ ඇබ්ස්ට්‍රැක්ට් ෂීට් එකේ. එහෙම නැත්නම් උද්දෘත පත්‍රයේ බව දැක්වීමට DDT කියන සංකේතය මෙතන යොදලා තියෙනවා. එතකොට අද අපි සාකච්ඡා කළා මේ මිනුම් තුන අපි සඳහන් කරගමු අපේ වැඩාංග යෙදුව ස්ථානයේ. එතකොට අපි මුලින්ම ලියාගත්ත වැඩාංග යටතේ අපි දැන් මිනුම් ලබාගෙන අවසන් කළා. අත්තිවාරම් සඳහා පැතිර ඇලි ගැසීම, කාණුවට රැස්වන භූගත හා මතු පිට ජල ඉවත් කිරීම, අත්තිවාරම් පතුල මට්ටම් කිරීම, කෘමිනාශකය දීම, කාණු පතුල කොන්ක්‍රීට් කිරීම සහ ඊට අදාළව අත්තිවාරම් පිරවමින් අඩු කරන පරිමාව අපි ගණනය කළා. එතකොට මේ මිනුම් 12 ගණනය කරන ආකාරය පිළිබඳව අපි අද වීඩියෝවෙන් සාකච්ඡා කළා. ඊතුරු මිනුම් 9 සහ ඇබ්ස්ට්‍රැක්ට් ෂීට් එක නැත්නම් උද්දෘත පත්‍රය, ලුහුඩු පත්‍රය සකස් කරන ආකාරය අපි ඊළඟ වීඩියෝ වලින් ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබ මේ ගණනය කරගත්ත සැලැස්මේ මේ ගණනය කිරීම ඔබ තනියම නැවත ගණනය කරලා බලන්න ඔබට මේ ගණනය කිරීම ලබා ගන්න පුළුවන්ද කියලා. මීට අදාළව ඔබ කැමති සැලැස්මක් ලබාගෙන කුඩා සැලැස්මක් අරගෙන ඒකට අදාළව මේ වැඩ අයිතම 12 සඳහා අදාළ මිනුම් ඔබ තනියම නැවත ගණනය කරලා පුරුදු පුහුණු වීමෙන් ඔබට මේ මිනුම් ලබා ගැනීමට අදාළ දැනුම වර්ධනය කරගන්න පුළුවන්.
ඒතර මේකෙදි විභාගෙදී ඔබට ගොඩක් වෙලාවට අහන්න ඉඩ තියෙන දේවල් තමයි මෙන්න මේ වැඩබිම සුද්ධ පවිත්‍ර කිරීම, මතු පිට පස් ස්තරය කැණීම, ඒ වගේම අත්තිවාරම් කාණු කැපීම, කාණුවෙන් කපන ලද පස් බැහැර කිරීම, කාණුව සඳහා නැවත පස් පිරවීම, ඒ වගේම අත්තිවාරම් කාණු පතුල කොන්ක්‍රීට් කිරීම කියන වැඩ අංග ඔබේ විභාගෙදී වැඩිපුර අහන්න ඉඩ තියෙන වැඩ අංග විදිහට මට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒතර මේ ගස් ගලවා ඉවත් කිරීමත් ගොඩක් වෙලාවට MCQ වල වගේ අහලා තියෙනවා විභාගෙදී. ඒතර මේ වගේ වැඩ අංග ඔබෙන් විභාගෙදී අහන්න තියෙන ඊටකට තියෙන බවත් ඔබට මතක් කරනවා. අපි තවත් වීඩියෝකින් නැවත හමු වෙමු. එතෙක් ඔබට වාසනාවන්ත සතියක් වේවා. ආයුබෝවන්.